මේ තුන්වෙනි ඒකකය ඒ කියන්නේ අපි මේ පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය පිළිබඳව හදාරන මේ ඒකකය යටතේ අපි අවසානයේට කතා කරේ දිලීර රාජධානිය ගැන. එතකොට මේ වෙනකොට අපි මේ දිලීර රාජධානිය පිළිබඳව කතා කරනකොට අපි හඳුනාගත්ත මේ දිලීර රාජධානිය යටතේ නැවතත් වංශ හතරකට වෙන් කිරීමක් සිද්ධ කරලා හඳුනාගත්තා. මීට පෙර අපි කතා කරපු කොටසේදී එතනදී මූලිකව අපි මේ දිලීර රාජධානියේ ලාක්ෂණික ලක්ෂණ පිළිබඳව හඳුනාගත්තා. එතනින් පස්සේ මේ එක් වංශවලට මේ දිලීර රාජධානිය වෙන් කිරීම සිද්ධ කරනකොට එතනදී මුලින්ම අපි මේ කිට්‍රිඩියෝ මයිකොටා වංශය පිළිබඳව හඳුනාගත්තා. එතනින් පස්සේ ඒකට අදාළව අපි ජීවන චක්‍රයක් පැහැදිලි කර ගැනීම සිද්ධ කරා. ඊට පස්සේ සයිගෝමයිකොටා වංශය පිළිබඳව හඳුනාගත්තා. එයටතේත් ජීවන චක්‍රයක් ආශ්‍රයෙන් මේ ලාක්ෂණික ලක්ෂණ තවදුරටත් හඳුනා ගැනීම සිද්ධ කරා. මියුක ජීවන චක්‍රය ඔබට මතක ඇති. එතකොට ඒ තුල අපි මූලිකව දිලීරවල කතා කරපු ඒ ලක්ෂණ කොයි විදිහටද මේ එක් දැනට කතා කරපු වංශ දෙක තුල පැවතීම සිද්ධ වුණේ කියන එක ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති. එහෙනම් එතනින් පස්සේ අද දවසේදී අපිට තවත් ඊළඟ වංශ දෙක කතා කරන්නට තියෙනවා. ඒ තමයි ඇස්කොමයිකොටා වංශය සහ බැසිඩියෝ මයිකොටා වංශය කියන මෙන්න මේ වංශ දෙක. ඒ යටතේ පළවෙනියටම අපිට හඳුනගන්නට තියෙන්නේ ඇස්කොමයිකොටා වංශය පිළිබඳව. එහෙනම් අපි බලමු මේ වංශය තුල කොහොමද ඒ අපි හඳුනාගත්තු මූලික ලක්ෂණ කොයි විදිහටද මේ තුලත් අඩංගු වීම සිද්ධ වෙලා තියෙන්නේ, මේ වංශයට අදාළ විදිහට කොහොමද ඒ සකස් වීම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. දැන් මේ ඇස්කොමයිකොටා වංශය පිළිබඳව කතා කරනකොට මුලින්ම දැන් මම කියවනේ මේ යම්කිසි වංශයක් පිළිබඳව විශේෂයෙන්ම කතා කරොත් අපි ඒ ලාක්ෂණික ලක්ෂණයන් විස්තර කිරීම සිද්ධ කරනකොට ඒගොල්ලන්ගේ ප්‍රධානම මේ පරිසරය කොහොමද තියෙන්නේ, කොයි පරිසර තත්ත්වවලද ඉන්නේ, ඊළඟට මේගොල්ලෝ මොන පෝෂණ ක්‍රමයන්ද දක්වන්නේ, මේගොල්ලන්ගේ සෛල ආකාරය මොකක්ද, ඊළඟට ප්‍රජනන ආකාරයන් පිළිබඳව මේ දේවල් දැක්වීමක් තමයි අපි මේ ලක්ෂණ හැඳින්වීමක් සිද්ධ කරනකොට මූලික වශයෙන්ම සිදු කරන්නේ. එතකොට එහෙනම් අපිට මෙතනදී මුලින්ම හඳුනා ගැනීම වැදගත් වෙනවා. දැන් මේ ඇස්කොමයිකොටා කියනකොට කොයි වගේ පරිසර තත්ත්වයන් වලද මේගොල්ලෝ ජීවත් වෙන්නේ කියන එක පිළිබඳව. මේ වංශයට අදාළ ඒ යටතේ අඩංගු වෙන විශේෂ පිළිබඳව හඳුනාගත්තොත් මේගොල්ලන් භෞමික වාසී ආකාරات අපිට ප්‍රධානව හඳුනා ගන්නට පුළුවන්. එහෙම නැත්නම් ජලජ ආකාර විදිහට මිරිදිය වාසී, කරදිය වාසී විශේෂ අපිට මේ වංශය තුල හඳුනා ගන්නට ලැබෙනවා. එතකොට එහෙනම් ඔන්න පරිසරයේ විදිහට කරදිය හෝ මිරිදිය කියන ජලජ පරිසර තත්ත්වයන් හරි එහෙම නැත්නම් භෞමික පරිසර තත්ත්වයන් වල හරි තමයි මේගොල්ලන්ගේ ව්‍යාප්තිය දකින්නට ලැබෙන්නේ. ඒ එක් පරිසර තත්ත්වවලට අදාළ ජීවීන් අපිට මේ තුල හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම දැන් මේගොල්ලන්ගේ ඊළඟට කොහොමද පෝෂණ ක්‍රමයන් පිළිබඳව කතා කරොත් මේගොල්ලන් පරපෝෂී පෝෂණ ක්‍රමයන් දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ සමහර ආකාර වෙනත් ජීවීන් මත හෝ තුල වාසය කරමින් එතනදී ධාරකෙක් මත හෝ තුලයි වාසය කරන්නේ. ඒ ධාරකයාගෙන් මෙයාට අවශ්‍ය කරන පෝෂක ද්‍රව්‍ය දේවල් වමාරු කර ගැනීම, අවශෝෂණය කර ගැනීම සිද්ධ කරලා පරපෝෂී පෝෂණ ක්‍රමයක් අනුගමනය කිරීමක් ඇතැම් ආකාරවල දකින්නට ලැබෙනවා. ඒ වගේම සමහර ආකාර සහජීවී ආකාරත් අපිට හඳුනා ගන්නට ලැබෙනවා. එතකොට දැන් මේ පරපෝෂී ආකාර ගෙවුවාම දැන් අර ධාරකයෙක් මත හෝ තුල වාසය කරමින් යාගෙන් ඒ ද්‍රව්‍ය පෝෂක ලබා ගැනීමක් සිද්ධ කරනකොට එහෙනම් ප්‍රධාන වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මේගොල්ලන් මේ සමහර විශේෂ තමයි මේ පරපෝෂී විදිහට ක්‍රියා කරන්නේ. එහෙනම් ඒගොල්ලන් මේ ශාක හා සත්වයින් ගේ ව්‍යාධි ජනකයන් විදිහට ක්‍රියා කිරීම සිද්ධ වෙන්නට පුළුවන්. ඒ පරපෝෂී පෝෂණ ක්‍රමය නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. එතකොට ඊළඟට මේ සහජීවී ආකාරات ප්‍රමුඛව මේ කියන වංශය තුල අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට එතනදී මේ සමහර විශේෂ ගත්තොත් ඒගොල්ලන් බොහෝමයක් මේ හරිත ඇල්ගේත් එක්ක සහජීවී සම්බන්ධතාවයන් දැක්වීම සිද්ධ කරනවා. ඔයගලන්ට මතක ඇති දිලීරයක් හරිත ඇල්ගාවක් එක්ක
මේ විදිහට සහජීවී සංගමයක් සාදනවා නම් අපි එතනදී හඳුනාගත්තා මොන වගේ අවස්ථාවක්ද එතනින් සිදු මොන වගේ සහජීවී සංගමයක්ද සෑදීමක් සිද්ධ වෙන්නේ කියලා ඔයගලන්ට මතක ඇති ලයිකන පිළිබඳව අපි හඳුනාගත්තා. ලයිකනයක් කියන්නේ එහෙනම් සහජීවී සංගමයක්. එතනදී ඒ සහජීවී සංගමය සෑදීම සිද්ධ කරේ මේ විදිහට මේ දිලීර විශේෂයකුයි ඊට අමතරව හරිතැල්ගාවක් හෝ සයනොබැක්ටීරියාවන් එතනදී දායක වෙන අවස්ථාවක් තියෙනවා. එහෙනම් මේ කියන ඇස්කොමයිකොටා වංශයේ ඇතැම් විශේෂ අපිට හඳුනා ගන්න පුළුවන් අන්නේ විදිහට හරිත ඇල්ගී එක්ක සහජීවන සංගම් හදාගෙන මේ ලයිකන කියන අවස්ථාවන් ඇති කරගන්න හැටිත් හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම සමහර විශේෂ මම මේ කතා කරන්නේ එතකොට මේ ඇස්කොමයිකොටා වංශය පිළිබඳව. මේ ඇස්කොමයිකොටා වංශයේ සමහර විශේෂ අර උසස් ශාකවල මුල් එක්ක සහජීවන සංගම් ඇති කර ගැනීමක් සිද්ධ කරනවා. එහෙනම් ඔයගලන්ට මතක ඇති අපි ගිය සතියේත් කතා කරා මේ විදිහට සහජීවී සංගමයක් ඇති කරගත්තු අවස්ථාවක් අපි ඒක හැඳින්නුවා දිලීරක මූල සංගමයක් කියලා. අන්න ඒ විදිහට සහජීවී සංගම් සාදා ගැනීමක් සිද්ධ වෙනවා මේ ඇස්කොමයිකොටා වංශයේ අඩංගු වෙන ඇතැම් විශේෂ. එනම් ඒ විදිහට අපිට මේ පෝෂණ ක්‍රමයන් පිළිබඳව ගත්තොත් ඔන්න පරපෝෂී සහජීවී කියන ආකාර හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම මේ මෘතෝපජීවී කියන්නේ බොහෝ ආකාර වියෝජකයන් විදිහට ක්‍රියා කිරීමක් අපිට ඔන්න මෙතනදී හඳුනා ගන්නත් පුළුවන්. ඇස්කොමයිකොටා වංශයේ විශේෂ වලින් බොහෝමයක් වියෝජකයන් එහෙම නැත්නම් මේ මෘතෝපජීවී පෝෂණ ක්‍රමයක් තමයි අනුගමනය කිරීම සිද්ධ කරන්නේ. මේ වියෝජකයන් කියන කතාව ගත්තොත් අපි දැක්කා මේ දිලීර රාජධානිය වශයෙන් ගත්තහම අපි ප්‍රධානවම දිලීර කියනකොටම අපිට මේ මෘතෝපජීවී එහෙම නැත්නම් මේ වියෝජකයන් අපේ පරිසරයේ තියෙන මේ ද්‍රව්‍ය දි รา පත් කිරීමට දායක වෙන අය විදිහට තමයි මේ කියන වංශය මතක් වෙන්නේ. මේ රාජධානියක් වශයෙන්ත් අපිට ප්‍රධාන වේග තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මෙතනදී මේ ඇස්කොමයිකොටා වංශයේ බොහෝ ආකාර වියෝජකයන් විදිහට තමයි ක්‍රියා කිරීම සිද්ධ කරන්නේ. ඊළඟට මේගොල්ලන්ගෙත් දැන් සෛල ආකාරය පිළිබඳව අපි ඊළඟට හඳුනාගත්තොත් එහෙම මේ වංශයේ ඒක සෛලික ආකාරات අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් මෙතනදී උදාහරණ ජීවීන් ඔයගලන්ට දීලා තියෙනවා. Aspergillus, Saccharomyces, Penicillium. දැන් මේ තුන් දෙනාගෙන් කෙනෙක්ව ඔයගොල්ලෝ හොඳට අහලා පුරුදු කෙනෙක් හරියට මේ සිලබස් එක තුල මේ තියෙන කරුණු ඔයගොල්ලන්ගේ අවධානයේ තියෙනවා නම් එහෙම නැත්නම් සාමාන්‍ය දැනුමෙන් වුණත් ඔයගලන්ට මෙතනින් හඳුනා ගන්නට පුළුවන් වෙන්නට ඕනි කවුද මෙතන ඉන්න ඒකසෛලික ජීවියා කියලා. බලන්න මෙතනදී ඔයගලන්ට දකින්නට ලැබෙනවා උදාහරණ ජීවීන් අතරින් මේ Saccharomyces අපි ඊස්ට් වශයෙන් හඳුන්වන ජීවියා. ඔබ දන්නවා හොඳටම මේ දිලීර යක් විදිහට හඳුනගන්න දිලීර විශේෂයක් වන මේ Saccharomyces කියන්නේ ඒකසෛලික ආකාරයක් ඒකසෛලික දිලීර විශේෂයක්. එහෙනම් මේ විදිහට ඔන්න මේ වංශය තුල ඒ විදිහට ඒකසෛලික ආකාරයක් විදිහට උදාහරණයක් විදිහට අපිට එහෙනම් Saccharomyces හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට මෙතන තව තියෙන්නට පුළුවන් ආකාර තමයි සූත්‍රිකාකාර බහුසෛලික ආකාර විදිහට ඊළඟ අවස්ථාවන් අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් මෙතනදී උදාහරණ විදිහට තව දක්වලා තියෙනවා Aspergillus Penicillium කියන කට්ටිය. ඒ විශේෂ උදාහරණ විදිහට දැක්වීම සිද්ධ කරලා තියෙනවා. මේ ඔයගලන්ට මුලින්ම දක්වලා තියෙන්නේ විදිහට මේ Aspergillus විශේෂය කොහොමද ඒගොල්ලන්ගේ ඒ ව්‍යුහයන් දර්ශනීය වීම සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව. දැන් බලන්න මෙතනදී මේ Aspergillus සහ දැන් අපිට ඊළඟට බැලුවොත් එහෙම දැන් ඊළඟ වර්ගයක් විදිහට මම කිව්වා මෙතන Penicillium හම්බ වෙනවා කියලා. බලන්න මේ දකින්නට ලැබෙන්නේ බලන්න මෙතනදී ඔයගලන්ට පැහැදිලිව දකින්නට ලැබෙනවා මේ පළවෙනි රූපයේ දකින්නට ලැබෙන්නේ Aspergillus. දෙවැනි අවස්ථාවේ දකින්නට ලැබෙන්නේ දෙවැනි රූපයේ දකින්නට ලැබෙන්නේ Penicillium විශේෂයක්. එහෙනම්
මේගොල්ලන් දිහා බලනකොට ඔයගලන්ට පේනවා දැන් අපි මේ එක් එක් කොටස් ජීවන චක්‍රයක් පිළිබඳව කතා කරනකොට විශේෂයෙන් මෙතනදී මේ ඇස්පර්ජිලස් ජීවන චක්‍රයත් මම ඔයගලන්ට පැහැදිලි කරනවා. එතකොට මේ ඔයගලන්ට මේ එක් එක් කොටස් පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්. දැන් මේ දකින්න ව්‍යූහය තුලම ඔයගලන්ට පේනවා මේ පෙනිසිලියම් දෙවනි රූප සටහනේ දකින්න ලැබෙන පෙනිසිලියනුයි පළවෙනි රූප සටහනේ දකින්න ලැබෙන මේ ඇස්පර්ජිලස්ුයි ව්‍යූහයෙන් ගත්තොත් එහෙම වෙනස් ආකාරයක් අපිට දකින්නට ලැබෙනවා. ඒ තමයි දැන් මේ කොනිඩි දරයක් වශයෙන් තමයි මේ විදිහට මේ වර්ධනය වෙන සූත්‍රිකාවෙන් මේ විදිහට ඉහළට වර්ධනය වෙලා තියෙන මේ කොටස හඳුන්වන්නේ වෘත්තයක් වගේ ඉහළට වර්ධනය වෙන කොටස කොනිඩි දරය වශයෙන් හඳුන්වන්නේ. මේවා මේ විශේෂවල අලිංගික ප්‍රජනනයේදී ඇතිවෙන ව්‍යූහයන් තමයි මේ දක්වලා තියෙන්නේ. එහෙනම් මේ කොනිඩි දරය කෙලවර මේ පළවෙනි රූප සටහනේ ඇස්පර්ජිලස් දිහා බලනකොට ඔයගලන්ට පේන කොනිඩි දරය කෙලවර මේ වගේ ආශයිකාවක් වගේ ඇති වෙලා ඒකෙන් මේ පුංචි පුංචි කොටස් මේවා හඳුන්වනවා දරණි කියලා. ඒ දරණි ඇතිවීමක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඊළඟ දෙවෙනි අවස්ථාවේ මේ පෙනිසිලියම් දිහා බැලුවොත් ඒ පෙනිසිලියම් වල කොනිඩි දරය දිහා බැලුවොත් ඒ කොනිඩි දරය ශාකනීය වීමක් තමයි අපිට මෙතනදී දකින්නට ලැබෙන්නේ. හැබැයි ඒ කොනිඩි දරයෙන් අර මුලින් දක්වපු මේ ඇස්පර්ජිලස් වල වගේ ඔයගලන්ට මේ ආශයිකාවක් දකින්නට ලැබෙන්නේ නැහැ පෙනිසිලියම් වල. එහෙනම් ඒ විදිහට වෙනස්කම් අපිට මේ දෙන්නගේ හඳුනා ගන්නට පුළුවන්. මේ කියන අවස්ථාව දැක්කහම මේ කොනිඩි දරය සහ විශේෂයෙන් ඒ කොනිඩි දැන් මෙයාගෙත් ඒ විදිහට ශාකනීය වෙච්ච කොනිඩි දරය කෙලවර මේ දරණි ඇතිවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ දරණි වලින් තමයි මේ විදිහට මේ බීජාණු ඒ කොනිඩි බීජාණු වශයෙන් ඒව හඳුන්වන්නේ. මේගොල්ලන්ගේ මේ අලිංගික බීජාණු ඒව කපා හැරීමක් සිද්ධ කරන්නේ මේ විදිහට දරණි කෙලවරින්. මම මේ මෙතනදී ඔයගලන්ට කිව්වේ මේ ඇස්පර්ජිලස් පෙනිසිලියම් කියන මේ විශේෂ දෙක එකම වංශයේ වුණාට මේ විශේෂ දෙක දිහා බලනකොටත් ඔයගලන්ට දැන් මේ විදිහට වෙනස්කමක් හඳුනා ගන්නට පුළුවන්. මේ එතකොට ඒක සෛලික ආකාරයක් වෙන මේ වංශයටම අයත් වෙන සැකරොමයිසස්ුත් ඒ විදිහට ඔන්න හඳුනා ගන්නට පුළුවන්. මේ පළවෙනි මේ රූප සටහනෙත් ඔයගලන්ට දකින්නට ලැබෙන්නේ ඇස්පර්ජිලස් වල ඒ අපි හඳුනාගත්තු ඒ අලිංගික ප්‍රජනනයේදී ඇති කරන කොනිඩි දරය කෙලවර ඇති කරන කොනිඩි බීජාණු කොහොමද ඒ දරණි කෙලවරින් ඇති කිරීම සිද්ධ කරලා තියෙන්නේ කියලා මෙතනදී ඔයගලන්ට හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට පෙනිසිලියම් කොයි විදිහටද දර්ශනීය වීම සිද්ධ වෙන්නේ කියලා. මේ තියෙන්නේ පෙනිසිලියම් ඒ විදිහට යාගේ ඒ අවස්ථාව දර්ශනීය වීම සිද්ධ වෙන හැටි. ඔය විදිහට ඔන්න ඒ වංශය විදිහට ගත්තත් අපිට එතනදී විශේෂිත වෙනස්කම් හඳුනා ගන්නට පුළුවන්. දැන් එතනදී එහෙනම් මේ හඳුනාගත්තා වගේ මේගොල්ලන්ගේ මේ අලිංගික ප්‍රජනනය පිළිබඳව කතා කරනකොට දැන් ප්‍රජනනයේදී එහෙනම් ලිංගික ප්‍රජනනය සහ ලිංගික ප්‍රජනනය කියන ප්‍රජනන ආකාර දෙකම මේගොල්ලෝ දැක්වීම සිද්ධ කරනවා. මුලින්ම මේ අලිංගික ප්‍රජනනය පිළිබඳව බැලුවොත් එහෙම අලිංගික ප්‍රජනනයේදී මේ දිලීර සූත්‍රිකා මේ වර්ධනය වෙන දිලීර සූත්‍රිකා වලින් ඇති කරන විශේෂ දිලීර සූත්‍රිකා වර්ගයක් ඒ තමයි අර අපි ඉස්සෙල්ලා කියපු කොනිඩි දර. ඒ කොනිඩි දර කෙලවර තමයි කොනිඩියා හෙවත් මේ කොනිඩි බීජාණු. එහෙනම් මේගොල්ලන්ගේ අලිංගික බීජාණු හඳුන්වන්නේ කොනිඩියා. එහෙම නැත්නම් කොනිඩි බීජාණු නමින්. ඒක විශේෂයෙන් මතක තියාගන්න. දැන් ඊළඟට ලිංගික බීජාණු හඳුන්වන්න තව නමක් තියෙනවා. මෙතන ඔන්න ඒ විශේෂත්වයන් විශේෂයෙන්ම ඔයගලන්ට වැදගත් වෙනවා මේ සංසන්දනයන් සිදු කරනකොට. එහෙනම් ඒ විදිහට මේ අලිංගික බීජාණු පිළිබඳව කතා කරොත් අලිංගික බීජාණු මේ මුලින්ම මේ ඇස්පර්ජිලස් දිහා බැලුවොත් මේ දරණි කෙලවරින් කොනිඩියා ඒ විදිහට ඇති කිරීම සිද්ධ කරනවා. කොනිඩි දර කෙලවර තමයි ඒ විදිහට ඇති වෙලා තියෙන දරණි. ඇස්පර්ජිලස් වලදී නම් මේ විදිහට ආශයිකාවක් ඇති වෙලා ඒකෙන් තමයි දරණි ඇතිවීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒවෙන් ඇති කරන කොනිඩි බීජාණු දිහා බලන්නද? කොනිඩි බීජාණු හෙවත් මේ අලිංගික බීජාණු
බලන්න මේවා පිහිටලා තියෙන හැටි. මේවා මුකුත් වෙනත් ව්‍යූහයක් තුල පිහිටීමක් ඕගලන්ට දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේවා කෙලින්ම මේ බාහිරයට විවෘත වෙලා තමයි දකින්නට ලැබෙන්නේ. ඇතිවීම සිද්ධ වෙන්නේ මේ දරණි කෙලවරින් මේ විදිහට කපා හැරීම සිද්ධ කරන්නේ. එහෙනම් මේ අවස්ථාව අපි කියනවා මේ කොනීඩි බීජාණු හෙවත් මේ අස්කොමයිකොටා වංශයේ අලිංගික ප්‍රජනනයේදී නිපදවනු ලබන මේ බීජාණු බහිර්ජන්‍යයි කියලා හඳුන්වනවා. බහිර්ජන්‍යයි බාහිරයට තමයි අන්තර්ජන්‍යයි නම් මේ බීජාණු ඇති වෙන්න ඕනේ යම්කිසි තවත් විශේෂිත ව්‍යුහයක් තුල. ඒ තුලයි ඇති වෙන්න ඕනේ. නමුත් මෙයාගේ හැම නැහැ. කෙලින්ම බාහිරයට විවෘත වෙලයි බීජාණු පවතින්නේ. ඒ නිසා අපි කියනවා බහිර්ජන්‍ය බීජාණු වශයෙන් මේවා හඳුන්වීම සිද්ධ කරනවා. ඒ වගේම බලන්න ඒවා ඇති කිරීම සිද්ධ වෙන හැටි මේ පෙනිසිලියම් වලයි ඇස්පර්ජිලස් වලයි මේ දෙවර්ගයේදීම මේ බීජාණු කපා හැරීම එහෙම නැත්නම් මේ ඇතිවීම සිද්ධ වෙලා තියෙන්නේ දාම විදිහට එහෙම නැත්නම් මේ පොකුරු විදිහට තමයි මෙතනදී පොකුරු විදිහට ඇති කරන අවස්ථාවක් තියෙනවා. දැන් මෙතනදී ඔයගලන්ට දකින්න ලැබෙන්නේ දාම විදිහට කපා හැරීමක් සිද්ධ වෙලා තියෙන හැටි. එහෙනම් බහිර්ජන්‍ය මේ අලිංගික බීජාණු අපි හඳුන්වනවා කොනීඩි බීජාණු නමින්. විශේෂයෙන් නම මතක තියාගන්න කොනීඩියා නමින් හඳුන්වනවා. ඒවා දාම හෝ පොකුරු විදිහට තමයි ඇති කිරීම සිද්ධ වෙන්නේ මේ කොනීඩි දර කෙලවරේ. ඔය විදිහට අලිංගික ප්‍රජනනයේදී ඇති කරන බීජාණු ඔන්න අපිට හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට ලිංගික ප්‍රජනනයක් ගැන කතා කරනකොට අපිට එතනදී විශේෂයෙන්ම මේ ලිංගිකව විභේදනය වෙච්ච ජන්මානුදානි හාවීමක් මගින් එතනදී හදනවා විශේෂිත ව්‍යුහයක්. ඒක හඳුන්වනවා අස්කස වශයෙන් හැඳින්වීම සිද්ධ කරනවා. ලිංගික ප්‍රජනනයේදී තමයි එහෙනම් මේ අස්කස සෑදීම සිද්ධ කරන්නේ. ඒකෙදි ඒ අවස්ථාව සිද්ධ වෙන්නේ ප්‍රධාන හේතුව මේ ජන්මානුදානි හාවීමක්. අපි දැන් ඉදිරියේදී කතා කරනවා උදාහරණ ජීවන චක්‍රයක්. එතකොට ඔයගලන්ට තේරෙවි මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඒ විදිහට ජන්මානු හාවීමෙන් ඇතිවන මඩියක් වගේ ව්‍යුහයක් වන එහෙනම් මෙන්න මේ අස්කස කියන ව්‍යුහයක් ඇති කිරීම සිද්ධ වෙනවා. ඒ අස්කස තුල තමයි ඊළඟට බීජාණු නිපදවීම සිද්ධ වෙන්නේ. ඒ බීජාණු එතකොට හඳුන්වනවා අස්ක බීජාණු නමින්. එහෙනම් ඉස්සෙල්ලා ඔන්න මේ වංශයේම අලිංගික ප්‍රජනනයේදී ඇති කරන බීජාණු අපි හඳුන්වනවා කොනීඩියා. හෙවත් කොනීඩි බීජාණු නමින්. එහෙනම් ඒකේ ලිංගික ප්‍රජනනයේදී ඇති කරන බීජාණු අපි හඳුන්වනවා අස්ක බීජාණු නමින්. එතකොට මේ වගේ මේ එක අස්කසක් තුල අස්ක බීජාණු ඇති කිරීම සිද්ධ කරනකොට අස්ක බීජාණු 8ක් සෑදෙන හැටිත් ඔන්න අපිට හඳුනා ගන්නට පුළුවන්. අස්ක බීජාණු 8ක් ඇති කරනවා. ඒ වගේම තමයි බොහෝ අස්කොමයිකොටා වංගේ අපිට හඳුනා ගන්න පුළුවන් මේ අස්කස. දැන් ඔයගලන්ට පේනවා මේ අස්කස තමයි එහෙනම් මේ විදිහට පිහිටන්නේ. අස්කස තුල තමයි මේ අස්ක බීජාණු 8ක් පැවතුනේ. ඊළඟට මේ රූප සටහන දිහා ඔයගලන්ට බලනකොට පේනවා මේ ඇතුලේ ඒ විදිහට අස්කස ගණනාවක් පිහිටලා තියෙනවා. ඒ අස්කස ඔක්කොම පිහිටලා තියෙන ඒකට වටේ මේ විදිහට විශේෂිත ව්‍යුහයක්. ඒ කියන්නේ මේ අස්කස පිහිටලා තියෙන විශේෂිත ව්‍යුහයක් තුල ඒ විදිහට අස්කස සහිතව පිහිටන මේ විශේෂිත ව්‍යුහය හඳුන්වනවා අස්ක ඵලය කියලා. මේ අස්ක ඵලයනොත් අපිට විවිධ අවස්ථාවන් හඳුනා ගන්නට පුළුවන්. ඒ කියන්නේ මේ අස්ක ඵල වර්ග කිහිපයක් මේ හැදෙන ව්‍යුහය අනුව අපිට හඳුනා ගන්න පුළුවන්. කූපිකාව වශයෙන් එකක් හඳුන්වනවා. ඊළඟට පලිගකාව වශයෙන් හඳුන්වනවා. දැන් ඇස්පර්ජිලස් වල වගේ නම් ඇති කරන එක නිමීලන ඵලය වශයෙන් හඳුන්වනවා. මේ විදිහට මේ විවිධ අවස්ථාවන් දැන් මෙතනදී ඔයගලන්ට සාමාන්‍ය දකින්න ලැබෙන්නේ මේ පලිගකාව වශයෙන් හඳුන්වන්නට පුළුවන් ආකාරයේ ඒ ව්‍යුහයක් තමයි. එතකොට මේ අස්ක ඵලය තමයි මම මේ දැන් මේ විවිධ හැඩ විදිහට හඳුනා ගන්න පුළුවන් ඒ විදිහට දැක්කුවේ. මේ අස්ක ඵලය තුල තමයි එහෙනම් මේ කියන අස්කස තියෙන්නේ. ඒ අස්කස තුල තමයි අස්ක බීජාණු 8 බැගින් අඩංගු වීම සිද්ධ වෙන්නේ. ඒ විදිහට ලිංගික ප්‍රජනනයේදී ඇතිකරණයේ විශේෂිත අවස්ථාවන් ටික තමයි අපි ඒ විදිහට හඳුනාගත්තේ.
දැන් තවදුරටත් අපි ඒක පැහැදිලි කරගන්නට අපිට විශේෂයෙන්ම මෙතනදී මේ අවස්ථාවන්ට අදාළව දකින්නට පුළුවන් ජීවන චක්‍රයක් පිළිබඳව හඳුනගමු. මේ මුලින්ම ඔබලන්ට මේ දක්වලා තියෙන්නේ මෙතනදී අපිට හඳුනගන්නට පුළුවන් එක අවස්ථාවක්. ඒ තමයි මේ නියුරොස්පෝරා කියන විශේෂ. නියුරොස්පෝරා විශේෂවල ජීවන චක්‍රය. මේ නියුරොස්පෝරා කියන්නේත් එහෙනම් අපි මේ කතා කරන ඇස්කොමයිකොටා වංශයට අයිති වෙන විශේෂයක් තමයි මේ විදිහට මේ හඳුනගන්නට පුළුවන් වෙන්නේ. එහෙනම් මීට අමතරව තව මේ ඇලියුරයිනා ඊළඟට අපි පෙනිසිලියම් ගැන කිව්වා, සැකරොමයිසස් ගැන කිව්වා, ස්පෙජිලස් ගැන කිව්වා. මේ ප්‍රධානව දීලා තියෙන උදාහරණ වලට අමතරව එහෙනම් නියුරොස්පෝරා සහ ඇලියුරයිනා කියන මේ වර්ගත් අපිට හඳුනා ගන්න පුළුවන් මේ කියන ඇස්කොමයිකොටා වංශයට අයත් වෙනත් ආකාර විදිහට. එහෙනම් මේ මුලින්ම ඔබලන්ට දක්වලා තියෙන්නේ ඒ විදිහට මේ නියුරොස්පෝරා විශේෂයක ජීවන චක්‍රය කොයි විදිහටද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඔබලන්ට පේනවා දැන් මෙතනදී මේ අලිංගික ප්‍රජනනීය සහ ලිංගික ප්‍රජනනීය වශයෙන් කොටස් දෙකම මේ තුල ඔබලන්ට දක්වලා තියෙනවා. බලන්න මෙතනදී මේ ප්‍රජනනීය පිළිබඳව කතා කරනකොට මම මෙතනදී මේ දිලීර සූත්‍රිකා හේවත් මේ මයිසීලියම් කියන ස්ථානයෙන් අපි මෙහෙම ආරම්භ කිරීම සිද්ධ කරොත් බලන්න මේ මයිසීලියමේ මාදිලි දෙකක් දක්වලා තියෙනවා. මෙතනදී මේ දම් පැහැයෙන් දක්වලා තියෙනවා ධන මාදිලිය. ඊළඟට මෙතන මේ නිල් පැහැයෙන් දක්වලා තියෙනවා ඍණ මාදිලියේ මයිසීලියමක් වශයෙන් වර්ග දෙකක් දැක්වීම සිද්ධ කරලා තියෙනවා. දැන් මෙතනදී මේ ලිංගික ප්‍රජනනයට අදාළ ප්‍රජනන චක්‍රය පිළිබඳව උන්න මුලින්ම හඳුනාගත්තොත් බලන්න මේ මයිසීලියමෙන් මේ වර්ධනය වීම සිද්ධ වෙනකොට එතනදී විශේෂයෙන්ම මේ දැන් මාදිලි දෙකක් එකතු වීමක් තමයි මේ විදිහට මේ ලිංගික ප්‍රජනනයේදී සිද්ධ වෙන්නේ. එහෙනම් මෙතනදී මේ විදිහට දැන් මේ ඍණ මාදිලියේ මයිසීලියමත් එක්ක ඔයගලන්ට පෙන්නලා තියෙනවා එතන මේ මයිසීලියම තුල මේ මයිසීලියමෙන් කොනිඩි බීජාණු කපා හැරලා තියෙන හැටි. කොනිඩි බීජාණු ඇති කරන්නේ නම් අලිංගික ප්‍රජනනයේදී මේ අලිංගික ප්‍රජනනයට අදාළව මේ ඍණ මාදිලියේ මයිසීලියමෙන් මේ විදිහට කොනිඩි බීජාණු ඇති කිරීම සිද්ධ කරලා තියෙනවා. ඒ විදිහට ඒ ඍණ මාදිලියේ කොනිඩි බීජාණු මේ කියන ධන මාදිලියේ ඒ වර්ධනය සූත්‍රිකාවක් එහෙවත් මේ මයිසීලියමක් වෙතට මයිසීලියමක මේ වර්ධනය වෙන සූත්‍රිකාවක් වෙතට ගමන් කිරීම සිද්ධ වුණාම ඒ එක්ක මෙතනදී අපිට ඔන්න හඳුනා ගන්නට පුළුවන් බලන්න ඒ අග කෙලවරට සම්බන්ධව ඒ කොටස විශේෂයෙන් බලා ගන්න. එතනදී එහෙනම් කොනිඩි බීජාණුව මේ ධනමාදිලිය වර්ධනය වෙන ඒ සූත්‍රිකාව මත සම්බන්ධ වෙච්ච අවස්ථාව තමයි මෙතන මේ දැක්වීම සිද්ධ කරලා තියෙන්නේ. දැන් ඒ සම්බන්ධතාවයත් එක්ක ඊළඟට ඔයගලන්ට මෙතන පෙන්නලා තියෙනවා ප්ලාස්ම යෝගයක් සිද්ධ වෙනවා මෙතන. ඔයගලන්ට මතක ඇති මේ දිලීර රාජධානියේ මූලික ලක්ෂණ පිළිබඳව කතා කරනකොටම මම කිව්වා මේගොල්ලන්ගේ ජීවන චක්‍ර පිළිබඳව කතා කරනකොට එතනදී මේ ප්ලාස්ම යෝගය, න්‍යෂ්ටි යෝගය මේ දේවල් මේ මාරුවෙන් මාරුවට සිද්ධ වෙමින් මේ ජීවන චක්‍රය තුල මේ අවස්ථාවන් විශේෂයෙන් අපිට හඳුනා ගන්නට පුළුවන් කියලා. ඒ අවස්ථා දෙකක් විදිහට මේ ප්ලාස්ම යෝගය මුලින් සිද්ධ වෙනවා, ඊළඟ න්‍යෂ්ටි යෝගය සිද්ධ වෙනවා. මේ විදිහට මේ ජීවන චක්‍රය තුල අපිට හඳුනා ගන්නට පුළුවන් කියලා. ඊට ඉස්සෙල්ලා අපි මීට පෙර වංශවලදී හඳුනාගත්තු ජීවන චක්‍ර තුලත් අපි මේ අවස්ථාවන් හඳුනාගත්තා. බලන්නේ නම් මෙතනදී මේ විදිහට මේ කොනිඩි බීජාණුවක් ඒ වර්ධනය වෙන සූත්‍රිකාව මතට තැම්පත් වුණාම එතන මේ ප්ලාස්ම යෝගය ඒ ස්ථානයට අදාළව ප්ලාස්ම යෝගය සිද්ධ වීමත් එක්ක එතනදී ප්‍රතිඵල වෙනවා. ඒ කියන්නේ එහෙනම් මේ අතරමැද ඒ බිත්ති දියවීමක් සිද්ධ වෙලා මේක හාවීමක් සිද්ධ වෙනවා. මේ කොටස් දෙක හාවීමක් සිද්ධ වෙනවා. ඒ හරහා මෙතනදී ඇති වෙන විශේෂිත ව්‍යුහයක් තමයි අපි මේ අස්කසය වශයෙන් හඳුන්වන්නේ. ඔන්න එහෙනම් මෙතනදී මේ විදිහට අස්කසක් ඇති වෙන හැටි
මේ ප්ලාස්ම යෝගයත් එක්කයි අස්කස කියන ව්‍යුහය ඇති වෙන හැටි අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් මේ තුල එතකොට න්‍යෂ්ටි විදිහට මොනවද තියෙන්නේ කියලා බැලුවොත් දැන් මේ කොනිඩි බීජාණුවෙන් අරගෙන ආවේ මේ ඍණ මාදිලිය මයිසීලියමෙන් ඇති කරපු ඍණ මාදිලිය න්‍යෂ්ටියක්. ඒක තමයි මෙතන මම නිල් පාටින් මේ අස්කස තුල දැක්වීම සිද්ධ කරලා තියෙන්නේ. ඒ වගේම දැන් මේ ධන මාදිලියේ ඒ සෛල සූත්‍රිකාව තුල එතරම් පැවතුණා ඒ ධන මාදිලියේ න්‍යෂ්ටියක්. ඒක තමයි මේ දම් පැහැයකට වගේ හුරු පැහැයකින් දැක්වීම සිද්ධ කරලා තියෙන්නේ. එහෙනම් මාදිලි දෙකක න්‍යෂ්ටි දෙකක් වෙන වෙනම තමයි මේ අස්කස තුල පිහිටලා තියෙන්නේ. මේ වගේ අවස්ථාවක් අපි හඳුන්වනවා ද්වින්‍යෂ්ටික වශයෙන්. ද්වින්‍යෂ්ටික විදිහටයි. න්‍යෂ්ටි දෙක හා වෙලා නෑ තාම. න්‍යෂ්ටි දෙක වෙන වෙනමයි තියෙන්නේ අස්කසය තුල. එහෙම න්‍යෂ්ටි දෙක මේ එකම අස්කසය තුලට ආවේ මේ ඉස්සෙල් අවස්ථාවේදී සිද්ධ වෙච්ච ප්ලාස්ම යෝගය නිසා. සෛල ප්ලාස්ම එකතු වීමක් සිද්ධ වුණා මේ කොටස් දෙකේ. හැබැයි න්‍යෂ්ටි එකතු උනේ න්‍යෂ්ටි දෙක එකිනෙකට හාවීමක් සිද්ධ වුණේ නැහැ තවම. ඒ නිසා න්‍යෂ්ටි දෙකම වෙන වෙනම තියෙන නිසා අපි මේ වගේ අවස්ථාවක් ද්වින්‍යෂ්ටික අවස්ථාවක් විදිහට සලකනවා. දැන් මෙතනදී මේ හැදෙන දිලීර සූත්‍රිකාව ගත්තොත් එතන අපිට ද්වින්‍යෂ්ටික සූත්‍රිකාවක් තමයි හඳුනා ගන්නට ලැබෙන්නේ. එතනින් පස්සේ ඔන්න ප්ලාස්ම යෝගය සිද්ධ වෙලා ඒ විදිහට අස්කසයක් ඇති වුණාට පස්සේ මේ අස්කසය තුල මේ අස්කසය තමයි ඊළඟට ඔන්න බීජාණු ඇති කරන්නට හේතු වෙන විශේෂිත ව්‍යුහය වෙන්නේ. ඊළඟට එහෙනම් මේ අස්කසය තුල න්‍යෂ්ටි යෝගය සිද්ධ වෙනවා. න්‍යෂ්ටි යෝගය කියන්නේ එහෙනම් එතනදී තමයි ඔන්න න්‍යෂ්ටි දෙක හාවීම සිද්ධ වෙන්නේ. ධන මාදිලිය න්‍යෂ්ටියයි ඍණ මාදිලිය න්‍යෂ්ටියයි හාවීම සිද්ධ වෙන්නේ ඊළඟ අවස්ථාවේදී. එහෙනම් ඔයගලන්ට පේනවා මෙතන ඒ න්‍යෂ්ටි යෝගයෙන් පස්සේ මේ දැන් මේ ඉස්සෙල් රූප සටහනෙත් ඔයගලන්ට මෙතන අස්කස දෙකක් දැක්වීම සිද්ධ කරලා තියෙනවා. ඒ අස්කස දෙක තුලදීම මේ න්‍යෂ්ටි යෝගය සිද්ධ වුණාම බලන්න ඊළඟට ඒ කියන්නේ න්‍යෂ්ටි හාවීමකුයි සිද්ධ වෙන්නේ. ධන මාදිලිය න්‍යෂ්ටියයි ඍණ මාදිලිය න්‍යෂ්ටියයි හාවීමක් සිද්ධ වෙන්නේ න්‍යෂ්ටි යෝගයේදී. එහෙනම් දැන් ඔන්න මෙතන ඇති වෙලා තියෙන න්‍යෂ්ටිය ද්විගුණ තත්වය 2n තත්වයේ න්‍යෂ්ටියක් තමයි මේ ඇතිවීම සිද්ධ වෙලා තියෙන්නේ. ඔන්න දැන් අස්කසය එහෙනම් ද්විගුණ තත්වයට පත්වීම සිද්ධ වෙලා තියෙනවා. ද්විගුණ අස්කසය බවට පත් වෙන්නේ එහෙනම් න්‍යෂ්ටි යෝගයෙන් පස්සේ. මේ අවස්ථාව තමයි ඔයගලන්ට මෙතන දක්වලා තියෙන්නේ. බලන්න ඊළඟට ඒ හැදෙන න්‍යෂ්ටි ඊළඟට බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඊළඟට ඒවා දැන් මෙතනදී ඔයගලන්ට දක්වලා තියෙන මේ ඌණණය එහෙනම් මෙන්න මෙතන ස්ථානයටයි එන්න ඕනේ. මෙතනයි ඌණණය සිද්ධ වෙන්නේ. මේ ද්විගුණ න්‍යෂ්ටිය ඌණන විභාජනයට ලක් වෙලා එතනින් ඒක ගුණ න්‍යෂ්ටි 4ක් ඇතිවීම සිද්ධ වෙලා තියෙනවා. මේ එහෙනම් ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ ඌණන විභාජනය සිද්ධ වෙලා ඊළඟට මෙතනදී මොකද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව මේ ඌණනය කියන එක මෙතනටයි එන්න ඕනේ. ඌණනයේදී ඔයගොල්ලෝ දන්නවා ද්විගුණ තත්ත්වයේ තියෙන ඒ අවස්ථාව ඒක ගුණ තත්ත්වයකට පත්වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම අවසානයේදී න්‍යෂ්ටි 4ක් ප්‍රතිඵල වීමක් සිද්ධ වෙනවා. එහෙනම් මේ විදිහට ඒ අස්කසය තුල ඌණන විභාජනය සිද්ධ වෙලා ඒක ගුණ න්‍යෂ්ටි 4ක් ප්‍රතිඵල වීම සිද්ධ වෙලා තියෙනවා. ඒ අවස්ථාව තමයි මෙතනදී ඔයගලන්ට දකින්නට ලැබෙන්නේ. බලන්න ඊළඟට ඒ විදිහට න්‍යෂ්ටි 4ක් ඇති වෙච්ච එක ඊළඟට ඔන්න මෙතනට එන්න ඕනේ. එහෙනම් අනුණනයකුයි සිද්ධ වෙන්නේ. ඒ 4ක් පැවති අවස්ථාව ඊළඟට එහෙනම් දෙගුණ වීමක් සිද්ධ වෙන හැටි තමයි ඔයගලන්ට මෙතනදී දක්වලා තියෙන්නේ. එහෙනම් මෙතනට අදාළව එන්න ඕනේ අනුණන විභාජනයකුයි සිද්ධ වෙන හැටි මෙතන පෙන්නලා තියෙන්නේ. ඔය විදිහට ඔන්න අනුණන විභාජනයක් අපිට මෙතන හඳුනා ගන්නට පුළුවන්. ඒ අනුණනයෙන් පස්සේ ප්‍රතිඵල වෙලා තියෙනවා ඔයගලන්ට පේනවා. දැන් මුලින්ම තිබිච්ච ඌණණයෙන් හැදිච්ච ඒක ගුණ න්‍යෂ්ටි 4 දැන් ඊළඟ අවස්ථාවේදී ඔයගලන්ට පේනවා දෙගුණ වීමක් සිද්ධ වෙලා තියෙනවා. න්‍යෂ්ටි 8ක් ඇති වෙලා තියෙනවා
බලන්න එහෙනම් මෙතනදී දැන් මේ විදිහට අස්ක බීජාණු 8ක් ප්‍රතිඵල වීම සිද්ධ වෙච්ච හැටි එහෙනම් ඔන්න අපි හඳුනාගත්තා. මේ අස්ක බීජාණු 8 පවතින මේ ව්‍යුහය තමයි අපි එහෙනම් ඔන්න අස්කස වශයෙන් හඳුන්වන්නේ. දැන් ඕගලන්ට ඊළඟ අවස්ථාවේදී මේ විදිහට ඊළඟ අවස්ථාව දිහා බැලුවොත් එතනදී ඕගලන්ට පේනවා බලන්න මේ අස්කස කියන ව්‍යුහ කිහිපයක්ම මේ ඇතුලේ අන්තර්ගත වීමක් සිද්ධ වෙලා තියෙන විශේෂිත ව්‍යුහයක් ඔන්න ඒවට පිටතින් ඇතිවීම සිද්ධ වෙලා තියෙනවා. මේ ව්‍යුහය හඳුන්වනවා අස්ක ඵලය වශයෙන්. අස්ක ඵලය වශයෙන් ඔන්න ඒක හඳුන්වනවා. විශේෂයෙන්ම මේ අස්කස ගණනාවක් ඒ විදිහට මේ වද සූත්‍රිකා මගින් ආවරණය කරලා තමයි මේ අස්ක ඵලය හෙවත් මේ අස්ක කාපය වශයෙන් උත් හඳුන්වනවා. මේ අස්ක කාපය ඇති කිරීම සිද්ධ කරන්නේ. එහෙනම් වද සූත්‍රිකා තමයි මේ කියන ව්‍යුහය ඇති කරන්නට හේතු වෙලා තියෙන්නේ. මේවා එතකොට බීජාණු කර වශයෙන් උත් හැඳින්වීමක් සිද්ධ කරන්නට පුළුවන්. එහෙනම් මේ විදිහට මේ අවස්ථාව තමයි මම ඔයගලන්ට කිව්වේ මේ හැඩය අනුව මේ බීජාණු කරහෙවත් මේ අස්ක ඵල වර්ග කිහිපයක් හඳුනා ගන්නට පුළුවන් කියලා. එතනදී විශේෂයෙන් මම ඔයගලන්ට ඉස්සෙල්ලා දැක්වුවා මේ කූපිකාව වශයෙන් හඳුන්වනවා. දැන් මෙතනදී ඔයගොල්ලෝ මේ දකින්නේ මේ පලිගකාව වශයෙන් හඳුන්වන අස්ක ඵලය. මේ හැඩය අනුව මේක හඳුන්වන්නේ මේ නියුරෝස්පෝරා විශේෂයේ හදන මේ අවස්ථාව හඳුන්වන්නේ පලිගකාව වශයෙන්. ඒ වගේම අස්පචිලස් වල වගේ දකින්නට ලැබෙනවා නිමීලන ඵලය කියන ඒ විශේෂිත අස්ක කාපේ හෙවත් අස්ක ඵලයන් විදිහට. එහෙනම් ඔය විදිහට ඔන්න මෙතනදී අස්කස අන්තර්ගත කරගත්තු මේ අස්ක ඵලයක් දැන් මේ අවස්ථාවේ අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මේ මෙතනදී ඊළඟට ඔන්න අපිට දැන් මේ හැදිච්ච අස්ක බීජාණු ව්‍යාප්ත වීමක් සිද්ධ වෙනවා. මේ අස්කසයේ බිත්ති බිඳ වැටිලා ඊළඟට මේ අස්ක බීජාණු මේ විදිහට ව්‍යාප්ත වීමක් සිද්ධ වෙනවා. ඊළඟට ඒව නැවතත් ප්‍රරෝහණය වීම සිද්ධ වෙලා ඒ ප්‍රරෝහණයෙන් මේ මයිසීලියම් හෙවත් මේ දිලීර සූත්‍රිකා ප්‍රතිඵල වීමක් සිද්ධ වෙනවා. දැන් ඔන්න ලිංගික ප්‍රජනනයේදී මේ අපි හඳුනාගත්තු මේ නියුරෝස්පෝරා විශේෂවල සිද්ධ වෙන ලිංගික ප්‍රජනනයේදී අපිට ඔය විදිහ අවස්ථාවක් ඔය විදිහේ ජීවන චක්‍රයක් තමයි ප්‍රජනන චක්‍රයක් තමයි හඳුනා ගන්නට ලැබෙන්නේ. ඔන්න මෙතනදී එහෙනම් විශේෂයෙන් ඕගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ මේ මාදිලි දෙකක න්‍යෂ්ටි මෙතනදී මේ ප්ලාස්ම යෝගයක් සිද්ධ වෙලා ඒ ප්ලාස්ම යෝගයේදී ඇතිවෙච්ච විශේෂිත අස්කසය කියන ව්‍යුහය තුලදී ඒ න්‍යෂ්ටි දෙක මාදිලි දෙකේ න්‍යෂ්ටි දෙක වෙන වෙනමයි පැවතුනේ. බලන්න මේ එතනින් ඇති වෙලා තියෙන වර්ධනය වෙන දිලීර සූත්‍රිකාවේ පවා එහෙනම් ඊට පස්සේ දකින්නට ලැබෙන්නේ මේ ප්ලාස්ම යෝගයත් එක්ක අපිට දකින්නට ලැබෙන ඒ සූත්‍රිකාව ගත්තොත් ඒකේ දකින්නට ලැබෙන්නේ න්‍යෂ්ටි දෙකක් මේ එක සෛලයක් වශයෙන් හඳුනන කොටසක න්‍යෂ්ටි දෙකක් දකින්නට ලැබෙනවා. හැබැයි න්‍යෂ්ටි හාවීමක් සිද්ධ වෙලා නැති නිසා න්‍යෂ්ටි දෙක වෙන වෙනම පවතින්නේ. ඔන්න ඔය වගේ අවස්ථාවක් තමයි ද්වින්‍යෂ්ටික අවස්ථාවක් වශයෙන් හඳුන්වන්නේ. ඒ ද්වින්‍යෂ්ටික අවස්ථාවක් තමයි ඔයගලන්ට මෙතනදී මේ විදිහට දකින්නට ලැබෙන්නේ. ඊළඟ න්‍යෂ්ටි යෝගයක් සිද්ධ වුණාට පස්සේ තමයි මේ විදිහට මේ ද්විගුණ න්‍යෂ්ටියක් ඇතිවීම සිද්ධ වෙන්නේ. ඒ න්‍යෂ්ටි යෝගය සිද්ධ වෙන්නේ එහෙනම් මේ ඇතිවෙච්ච අස්කසය තුල තමයි න්‍යෂ්ටි යෝගය සිද්ධ වෙලා ද්විගුණ න්‍යෂ්ටියක් හැදීම සිද්ධ කරන්නේ. එහෙනම් අස්කසය තමයි එතනදී ද්විගුණ තත්ත්වයටපත් වෙන්නේ. අනික සූත්‍රිකාව ද්වින්‍යෂ්ටික විදිහට පවතින සූත්‍රිකාවක් තමයි පවතින්නේ කියලා ඔයගලන්ට මෙතනදී දැක ගන්නට පුළුවන්. එහෙනම් එතනදී ආයෙත් වැදගත් වෙන අවස්ථාව තමයි මේ ප්‍රතිඵල වෙන අස්ක බීජාණු සංඛ්‍යාව. අස්ක බීජාණු 8ක් හැදෙනවා. ඒ 8 කොහොමද හැදෙන්නේ කියලා මෙතනදී නැවතත් මතක් කරගත්තොත් මේ ද්විගුණ න්‍යෂ්ටිය ඌනණයෙන් බෙදිලා ඒකගුණ න්‍යෂ්ටි 4ක් මුලින්ම ඇති කරනවා. ඊළඟට ඒ හැදිච්ච ඒකගුණ න්‍යෂ්ටි 4 අනූනණයෙන් බෙදිලා නැවතත් එතනදී අස්ක බීජා මුලින්ම
න්‍යෂ්ටි 8ක් ප්‍රතිඵල වෙලා ඒවා වටා ඒ සෛලප්ලාස්මිය බිත්ති මේ දේවල් සෑදීම හරහා එතනදී අස්ක බීජාණු 8ක් ප්‍රතිඵල වීමක් සිද්ධ වෙනවා. ඒ අස්ක බීජාණු සහිත ව්‍යුහය තමයි අපි හඳුන්වන්නේ. එහෙනම් ඔන්න මෙතනදී දැන් අස්කසය වශයෙන් ඒ අස්කස ගණනාවක් රාශියක් ඒ පිහිටීමක් කරහා ඒ වටේ ඇතිවෙන ව්‍යුහය තමයි අස්ක ඵලය වශයෙන් හඳුන්වන්නේ. එහෙනම් අස්ක ඵලයක් ඇතුලේ තියෙන්නේ අස්කස රාශියක්. අස්කස රාශියක් තමයි අස්ක ඵලයක් තුල තියෙන්නේ. ඒ අස්කස තුල තමයි අස්ක බීජාණු 8 බැගින් තියෙන්නේ. මේවා පැහැදිලිව වෙන් කරලා හඳුනගන්න පටලවා ගන්නේ නැතුව ඒ විදිහට ඒ ඇති වෙලා තියෙන අස්ක බීජාණු ඊළඟට ව්‍යාප්ත වෙලා තමයි මයිසීලියමක් නැවත ඇතිවීම සිද්ධ වෙන්නේ බීජාණු ප්‍රරෝහණයට ලක් වෙලා. ඒ විදිහට ලිංගික ප්‍රජනන චක්‍රය අපිට හඳුන ගන්නට පුළුවන් මේ නියුරෝස්පෝරා ජීවන චක්‍රය තුලදී. ඊළඟට ඔයගලන්ට මේ පැත්තෙන් නැවතත් දක්වලා තියෙන්නේ අලිංගික ප්‍රජනනය සිද්ධ වෙන්නේ කොහොමද කියලා මේ නියුරෝස්පෝරා ජීවන චක්‍රය තුල. මේ අලිංගික ප්‍රජනනයේදී බලන්න එතනදිත් මේ කියන මේ අවස්ථාව රිනමාදිනියේ සූත්‍රිකාවක් අරගෙන තියෙනවා මේ අලිංගික ප්‍රජනනය පෙන්වන්න. එතනදී ඔයගලන්ට පේනවා මේ සූත්‍රිකාව දැන් ඒක න්‍යෂ්ටික විදිහටයි පවතින්නේ, බහුසෛලික ඒක න්‍යෂ්ටික විදිහට පවතින්නේ. මේ සූත්‍රිකාවෙන් ඉහළට වර්ධනය වෙනවා කොනීඩි දර. කොනීඩි දරයක් වර්ධනය වීම සිද්ධ වෙනවා. මෙන්න මේ කොනීඩි දර කෙලවරින් තමයි මේ බීජාණු කපා හැරීම සිද්ධ කරන්නේ. එහෙනම් කොනීඩි දර කෙලවරින් කොනීඩි බීජාණු කපා හැරීමක් මෙතනදී සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ කොනීඩි දරයන් දිහා බැලුවොත් ඔයගලන්ට පේනවා ඒ කොනීඩි දරයන් නුත් ආවාර වලින් වෙන් වෙලා ඒක න්‍යෂ්ටික විදිහට තමයි පවතින්නේ. මේ විශේෂයේ ඔන්න එහෙනම් අපිට මේ අවස්ථාව දකින්නට පුළුවන්. නියුරෝස්පෝරා වලදී කොනීඩි දරයක් ආවාර වලින් වෙන් වෙලා ඒක න්‍යෂ්ටික විදිහට පවතින ආකාරය දකින්නට පුළුවන්. එහෙනම් ඒවා කෙලවරින් මේ විදිහට දාම විදිහට කොනීඩි බීජාණු ඇති කිරීම සිද්ධ කරනවා. එහෙනම් මෙතනදී මේ දාම විදිහට කොනීඩි බීජාණු ඇති කරනවා නම් මෙතනදී මේ වඩාත් වයස්ගත බීජාණු එහෙම නැත්නම් වඩාත් පරිණත වෙච්ච මුලින්ම ඇති වෙච්ච බීජාණු පවතින්නේ මේ දාමයේ මෙන්න මේ ඉහළ කෙළවරට වෙන්න තමයි ඒ වඩාත් පරිණත වෙන්න මේ පිටතටයි ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එහෙනම් ඒව තමයි මුලින්ම ගැලවිලා ඉවත් වීම සිද්ධ වෙන්නේ කොනීඩි බීජාණු. එහෙනම් මේවා ඔයගලන්ට පේනවා මුකුත් වෙනත් ව්‍යුහයක් තුල අන්තර්ගත වීමක් නැහැ. ඒ කියන්නේ මේ කොනීඩි බීජාණු බහිර්ජන්‍ය බීජාණු විදිහටයි පවතින්නේ කියන එකත් ඔන්න තේරුම් ගන්න. මේ බහිර්ජන්‍ය බීජාණු විදිහට පවතින්නේ දැන් බලන්න මේ එකම ජීවන චක්‍රය තුල ලිංගික ප්‍රජනනයයි අලිංගික ප්‍රජනනයයි ඔයගලන්ට සංසන්දනය කරන්නත් පුළුවන්. එතනදී ඔයගලන්ට පේනවා දැන් හැදෙන බීජාණු වර්ග දෙකත් අපිට නම් දෙකකින් හඳුන්වන්නේ. මේ නියුරෝස්පෝරා ජීවන චක්‍රයම ගත්තොත් එයාගේ ලිංගික ප්‍රජනනයේදී ඇති කරන බීජාණු නම් කිරීම සිද්ධ කරේ අස්ක බීජාණු නමින්. එයාගේම අලිංගික ප්‍රජනනයේදී ඇති කරන බීජාණු නම් කරනවා කොනීඩි බීජාණු නමින්. ඔන්න නම් දෙකෙත් වෙනසක් තියෙනවා. ඊළඟට බලන්න බීජාණු පිහිටීම පිළිබඳව දකින කොටත් ඔයගලන්ට පේනවා දැන් සංඛ්‍යාත්මක අතිනුත් ඔන්න සංසන්දනයක් කරන්න පුළුවන්. අස්ක බීජාණු හේවත් මේ ලිංගික බීජාණු නම් 8යි ඇති කරලා තියෙන්නේ. හැබැයි කොනීඩි බීජාණු විශාල වශයෙන් ඇති කිරීම සිද්ධ කරනවා. ඒ සංඛ්‍යාත්මක අතිනුත් ඔන්නේ සංසන්දනය කරන්න පුළුවන්. ඊළඟට බලන්න මේගොල්ලන්ගේ මේ පිහිටීම අනුව දැන් ඔයගලන්ට පේනවා දැන් අස්ක බීජාණු 8 පිහිටන්නේ මේ අස්කසයක් තුල. ඒ කියන්නේ ඒවා අන්තර්ජන්‍ය විදිහට තමයි පිහිටලා තියෙන්නේ. හැබැයි බලන්න කොනීඩි බීජාණු වල පිහිටීම කොනීඩි බීජාණු පිහිටලා තියෙන්නේ මේ පිටතට විවෘතවයි. අපි මේ අවස්ථාව හැඳින්නුවා බහිර්ජන්‍ය බීජාණු වශයෙන්. එහෙනම් මේ එකම ජීවන චක්‍රයේ ලිංගික බීජාණු අන්තර්ජන්‍යව පිහිටනකොට අලිංගික බීජාණු වෙච්ච මේ කොනීඩි බීජාණු බහිර්ජන්‍ය විදිහට දැන් මෙතනදී නම් දාම විදිහට දාම විදිහට තමයි සකස් වීම සිද්ධ වෙලා තියෙන්නේ. ඇති කිරීම සිද්ධ කරන්නේ මේ කොනීඩි දර කෙලවරින් තමයි ඒවා ඇති කිරීම සිද්ධ කරලා තියෙන්නේ. ওই විදිහට
මේ ඇති කරන කොණීඩි බීජාණු ඒ පරිණත බීජාණු වෙනන් දාම කෙලවරින් කපා හැරීම ඉවත් වීම සිද්ධ වෙලා ඒවා මේ විදිහට සුළඟ මගෙන් ව්‍යාප්ත වෙලා ගිහිල්ලා මේ බලන්න මෙතනදී අලිංගික ප්‍රජනනයට අදාළව ඊළඟට ඒවා සුදුසු උපස්තරයක් මත වැටුණාම පරෝහණීය වීම සිද්ධ වෙනවා. ඒ පරෝහණීය වීමෙන් නැවතත් ඒ එතනදී සූත්‍රිකාවක් ඒ මාදිරියේ සූත්‍රිකාවක් ඇති කිරීම සිද්ධ වෙනවා. ඔය විදිහට තමයි අලිංගික ප්‍රජනනය මේ කියන ජීවන චක්‍රය තුල දකින්නට ලැබෙන්නේ. එහෙනම් ඔයගලන්ට මේ ජීවන චක්‍රයේ විදිහට ඔන්න පැහැදිලි කරගන්නට පුළුවන්. දැන් මීට අමතරව මේ කියන වංශයටම අදාළව තවත් ජීවන චක්‍රයක් මම ඔයගලන්ට හඳුන්වලා දෙන්නම්. ඒ තමයි අපිට ඊළඟට තව හඳුන ගන්න පුළුවන් මේ වංශය තුල උදාහරණ විදිහට දකින්නට ලැබෙන ඇස්පර්ජිලස් වල ජීවන චක්‍රය කොයි විදිහටද සකස් වෙලා තියෙන්නේ කියන එකත් අපි එහෙනම් ඊළඟට හඳුනගමු. තවදුරටත් මොකද එතනදී අපිට මීට වැඩිය පොඩි වෙනස්කමක් මේ ජන්මානුදානි පිළිබඳව කතා කරනකොට දකින්නට ලැබෙනවා. ඒ අවස්ථාව තේරුම් ගන්නත් එක්ක අපි ඒ ජීවන චක්‍රයත් බලමු. දැන් එහෙනම් මේ ඔයගලන්ට දකින්නට ලැබෙන්නේ අපි දැන් මේ හඳුන ගන්නට යන්නේ aspergillus ජීවන චක්‍රය. aspergillus ජීවන චක්‍රය මේකත් එහෙනම් මේ ascomycota වංශයටම අදාළව හඳුන ගන්නට ලැබෙන ජීවන චක්‍රයක්, විශේෂයක ජීවන චක්‍රයක්. මෙතනදී මුලින්ම බලන්න මේ මම පටන් අරගෙන තියෙනවා මෙතන මේ මයිසීලියම වර්ධනය වෙන සූත්‍රිකාව ඒක ගුණ සූත්‍රිකාවක් විදිහට මයිසීලියම අපිට මෙතනදී හඳුන ගන්නට පුළුවන්. එහෙනම් එතනින් පටන් අරගෙන කොහොමද මේ ජීවන චක්‍රය ඇතිවීම සිද්ධ වෙන්නේ කියලා අපි බලමු. බලන්න ඊළඟ අවස්ථාව. දැන් මේ විදිහට වර්ධනය වෙන සූත්‍රිකාව දිහා බලනකොට ඔයගලන්ට පේනවා මේක සාවාර කියන්නේ මෙතනදී මේ ආවාර වලින් වෙන්වීමක් ඒ සූත්‍රිකාවේ දකින්නට ලැබෙනවා. ඒක න්‍යෂ්ටික විදිහටයි පවතින්නේ. ඒ අවස්ථාවේ පවතින සූත්‍රිකාවක් තමයි වර්ධනය වෙන සූත්‍රිකාව විදිහට අපිට ඔන්න හඳුන ගන්නට ලැබෙන්නේ. ඒක ගුණ දිලීර සූත්‍රිකාව. ඊළඟට බලන්න මේ අපි හඳුන ගන්නට යන මේ කියන ජීවන චක්‍රය තුලදී aspergillus වලදී මෙන්න මේ විදිහට විශේෂිත දෙයක් අපිට ඔන්න හඳුන ගන්නට පුළුවන්. මේ ලිංගික ප්‍රජනනය පිළිබඳවයි මේ ජීවන චක්‍රය තුළ ලිංගික ප්‍රජනනය පිළිබඳවයි අපි මේ හඳුනගන්නේ. මේ දිලීර සූත්‍රිකාවලින් මෙතනදී මේ එකම දිලීර සූත්‍රිකාවලින් දැන් දිලීර ජාලයක් විදිහට පවතිනකොට මයිසීලියමක් විදිහට පවතිනකොට ඒ එකම මයිසීලියමෙන් උනත් මේ කියන ප්‍රජනක ව්‍යුහ ඇති වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මාදිරි දෙකක දිලීර සූත්‍රිකාවලිනුත් මේව ඇති වෙන්නට පුළුවන්. මේ පළවෙනි අවස්ථාවේ ඔයගලන්ට එහෙනම් මේ දක්වලා තියෙන්නේ ඒ විදිහට මේ දිලීර සූත්‍රිකාවකින් ඉහළට ඇති වෙන එක ප්‍රජනක ව්‍යුහයක්. මේක හඳුන්වනවා අස්කගෝනියම නමින්. ඒක ගුණ අස්කගෝනියම තමයි ජන්මානුදානි වර්ග තමයි මේ විදිහට මේ ඇතිවීම සිද්ධ වෙන්නේ. මුලින්ම මේ රෝස පැහැයෙන් ඔයගලන්ට දක්වලා තියෙන්නේ ඒ ලිංගික ප්‍රජනනය සඳහා මේ සූත්‍රිකාවල ඇති වෙන ජන්මානුදානි වර්ග දෙකෙන් එකක්. මුලින්ම මේ තියෙන්නේ අස්කගෝනියම. අස්කගෝනියම කියන්නේ එහෙනම් දැන් මේ ජායා ජන්මානු දානීය විදිහට තමයි අපිට මේ කියන අස්කගෝනියම හඳුන ගන්නට පුළුවන් වෙන්නේ. මේකදී ඔයගොල්ලෝ දකිනවා මේ රෝමයක් වගේ ඉදිරියට වර්ධනය වීමක් මෙතන දකින්න පුළුවන්. ඒක හඳුන්වනවා ජායා රෝමය වශයෙන්. එහෙනම් මේ දකින අස්කගෝනියම හේවත් මේ ජායා ජන්මානු දානීය ඒක ගුණ වශයෙන් තමයි පවතින්නේ. ඒ තුල පිහිටන න්‍යෂ්ටි මං මේ රෝස පැහැයෙන් දක්වලා තියෙනවා. ඒක ගුණ න්‍යෂ්ටි පිහිටලා තියෙන්නේ. බලන්න ඊළඟට ඒ ආසන්නව තියෙන තවත් දිලීර සූත්‍රිකාවකින් වර්ධක සූත්‍රිකාවකිනුත් එයාගෙනුත් වර්ධනය වීම සිද්ධ වෙනවා. ඊළඟ වර්ගයේ ජන්මානු දානීය. එහෙනම් ඊළඟ වර්ගයේ ජන්මානු දානීය විදිහට ඇති වෙන්නට ඕනි පුංජන්මානු දානීය. මේ ඉස්සෙල්ලා ඇස්කගෝනියම් කියන්නේ ජායා ජන්මානු දානීය නම් දැන් මෙන්න මේ විදිහට පුංජන්මානු දානී වර්ගය ඇතිවීම සිද්ධ වෙනවා. ඒක හඳුන්වනවා ඇන්තරීඩියම වශයෙන්. ඇන්තරීඩියම තමයි ඔය ඇතිවීම පෙන්නලා තියෙන්නේ. ඇන්තරීඩියම ඒ තුල න්‍යෂ්ටි එහෙනම් ඒකත් ඒක ගුණයි. ඒ තුල තියෙන න්‍යෂ්ටි තමයි කොළ පැහැයෙන් දැක්වීම සිද්ධ කරලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට
මේ සූත්‍රිකාවල මයිසීලියමේ එකම මයිසීලියමින් හරි ආසන්නව තියෙන මයිසීලියම් දෙකක ඒ වර්ධනය වෙන සූත්‍රිකා එකිනෙකට ආසන්නව තියෙන දෙකකින් හරි මේ විදිහට ඔන්න ජන්මානුදානී දෙවර්ගය ඇතිවීම සිද්ධ වෙලා තියෙන හැටි තමයි මේ පෙන්නලා තියෙන්නේ. බලමු එහෙනම් ඊළඟ අවස්ථාවේදී මොකද සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ එකිනෙකට ආසන්නමයි මේ විදිහට ඔන්න මේ එක ගුණ ජන්මානුදානී පිහිටලා තියෙන්නේ අස්කගෝනියම සහ ඇන්තරීඩියම කියන දෙක. බලන්න දැන් මෙතනදී ඔබලන්ට පෙන්නනවා දැන් මේ ජායාරෝමයේ සිද්ධ වෙන වෙනස බලන්න. අස්කගෝනියමේ තියෙන ජායාරෝමය තමයි ඔන්න ඊළඟට මෙතනදී සිද්ධ කරන කාර්ය කරන්නේ. බලන්න ඒක වර්ධනය වෙලා තියෙනවා, ඒක ගැටීම සිද්ධ වෙලා තියෙනවා මේ ඇන්තරීඩියම හෙවත් මේ පුංජන්මානු දානියත් සමග. මේ විදිහට ජායාරෝමයේ ඇන්තරීඩියමත් එක්ක ගැටීම සිද්ධ වෙන ආකාරය තමයි මේ දැක්වීම සිද්ධ කරලා තියෙන්නේ. බලන්න එතනදී එහෙම සිද්ධ වෙලා මේ ජන්මානුදානි ජායා ජන්මානුදානිය වෙච්ච අස්කගෝනියමයි පුංජන්මානුදානිය වෙච්ච ඇන්තරීඩියමයි හාවීමක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි තාම මේ අතරමැද මේ දෙකේ සෛල බිත්ති වලින් වෙන්වීමක් සිද්ධ වෙලා තියෙන්නේ තවමත්. එහෙනම් ඊළඟට බලමු මොකද මේ ජන්මානුදානි හාවීමක් සිද්ධ වුණාම වෙන්නේ කියලා. බලන්න දැන් මෙතනදී මේ ජායාරෝමය ඇන්තරීඩියමත් එක්ක සම්බන්ධ වෙච්ච ස්ථානයේ බිත්තිය දියවී යාමක් තමයි ඊළඟ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. මේ දෙක එකිනෙකට සම්බන්ධ වෙච්ච මේ අතරමැද සම්බන්ධ වෙච්ච ස්ථානයේ තියෙන බිත්තිය දියවී යාමක් සිද්ධ වෙනවා. බිත්තිය දියවී යාමක් සිද්ධ වුණාම මේ දෙකේ සෛලප්ලාස්මයන් එකිනෙකට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මෙතනදී බලන්න ඊළඟ අවස්ථාව විදිහට ප්ලාස්ම යෝගය ඇතිවීම මෙතනදී දක්වලා තියෙනවා. බලන්න ප්ලාස්ම යෝගය ඇති වුණාට පස්සේ එහෙනම් මොකද වෙන්නේ? මෙතනදී මේ ඇන්තරීඩියම මම මේ කොළ පැහැයෙන් දක්වලා තියෙන ඇන්තරීඩියම හෙවත් මේ පුංජන්මානුදානීය විදිහට අපි හඳුන්වපු ඒ ජන්මානුදානීය ඉඳලා එයාගේ සෛලප්ලාස්මිය න්‍යෂ්ටිත් එක්ක මෙන්න මේ අස්කගෝනියම තුලට තමයි ගමන් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා මේ ඊළඟ අවස්ථාවේ අස්කගෝනියම පමණක් ඕගලන්ට දක්වලා තියෙනවා. බලන්න ඒ තුල ඕගලන්ට පෙන්නලා තියෙනවා මේ ප්ලාස්ම යෝගය සිද්ධ වුණාට පස්සේ එහෙනම් මේ විදිහට මේ කොළ පැහැති න්‍යෂ්ටි කියන මේ ඇන්තරීඩියම තුල අන්තර්ගත වෙච්ච න්‍යෂ්ටි දැන් අස්කගෝනියම තුලයි පවතින්නේ. ඒකට හේතුව අර ප්ලාස්ම යෝගය සිද්ධ වෙලා මේ න්‍යෂ්ටි ටිකයි සෛලප්ලාස්මියයි අස්කගෝනියම තුලට ගමන් කරා අර ජායාරෝමය හා සම්බන්ධ වෙලා සිදුවෙච්ච ඒ බිත්ති දියවීම හරහා එතනදී සිද්ධ වෙච්ච ඒ ප්ලාස්ම යෝගයෙන් තමයි මේක සිද්ධ වුණේ. දැන් එහෙනම් ඔයගලන්ට පේනවා ඊළඟට ඇති වෙලා තියෙන මේ අස්කගෝනියම තුල ඊළඟට අස්කගෝනියම විතරයි අපි පෙන්වන්නේ. මොකද ඒ තුල තමයි ඉතිරි ක්‍රියාවලිය ටික සිද්ධ වෙන්නේ. අස්කගෝනියම තුල මේ මාදිලි දෙකේ න්‍යෂ්ටි අඩංගු වෙනවා. හැබැයි තවමත් වෙන වෙනමයි මේ න්‍යෂ්ටි මෙතනදී අඩංගු වීම සිද්ධ වෙලා තියෙන්නේ. එතනදී මේ පුරුෂ කියන්නේ පුංජන්මානු පුන් න්‍යෂ්ටි සහ ඒ ජායා න්‍යෂ්ටි යුගල් වීමක් මෙතන සිද්ධ වෙනවා. හැබැයි තවමත් මේවා එකිනෙකට හාවීමක් සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ මෙතන එහෙනම් ද්වින්‍යෂ්ටික විදිහට තමයි පැවතීම සිද්ධ වෙන්නේ. මේ දැන් මෙතනදී න්‍යෂ්ටි ගණනාවක් තියෙනවා. අර යුගල් වීමක් මෙතනදී මේ විදිහට දකින්නට ලැබෙන්නේ අපිට. න්‍යෂ්ටි ගණනාවක් තියෙන නිසා අපිට බහු න්‍යෂ්ටික අවස්ථාවක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. බලන්න ඊළඟට කොහොමද මෙතනින් මේ ද්වින්‍යෂ්ටික කලාව ඇතිවීම සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ විදිහට මේ සිද්ධ වෙන ප්ලාස්ම යෝගයත් එක්ක ඇතිවෙන ලිංගික ක්‍රියාවෙන් මේ අස්කගෝනියම උත්තේජනය ලැබීමක් සිද්ධ වෙනවා. මම මේ රෝස පැහැෙන් දක්වලා තියෙන මේ අස්කගෝනියම උත්තේජනයක් සිද්ධ වෙනවා මේ සිද්ධ වෙච්ච ප්ලාස්ම යෝගයත් එක්ක. ඒ නිසා මෙතනදී මේ අස්කගෝනියමෙන් පිටිකා විදිහට පිටතට වර්ධක සූත්‍රිකා ඇති කිරීමක් සිද්ධ වෙනවා. බලන්න මේ දකින්නේ විදිහට අස්කගෝනියමින් වර්ධනය වෙන ඒ සූත්‍රිකා.
ඒව තවදුරටත් මේ විදිහට වර්ධනය වීම සිද්ධ වෙනවා. මේ ඇති වෙන සූත්‍රිකා අපි හඳුන්වනවා අස්ක ජනක සූත්‍රිකා වශයෙන්. අස්ක ගෝණියමින් මේ වර්ධනය වෙන දෙපැත්තට මම මේ මුලින්ම වර්ධනය වෙන ආකාරය දක්වපු සූත්‍රිකා තමයි එහෙනම් අස්ක ජනක සූත්‍රිකා වශයෙන් හඳුන්වන්නේ. බලන්න ඒ තුල කොහොමද මේ න්‍යෂ්ටි පිහිටීම කියලා. දැන් මේ එක් අවස්ථාවන් මෙතනදී ඒ ආවාර වලින් වෙන්වීමක් සිද්ධ වෙලා ඒ ආවාර වලින් වෙන් වෙච්ච එක් කොටස් තුල බලන්න දැන් මාදිලි දෙකේ න්‍යෂ්ටි දෙක වෙන වෙනම තවම අඩංගු වෙලා තියෙනවා. ඔන්න දැන් එහෙනම් ඔයගලන්ට පේනවා මේ අස්ක ජනක සූත්‍රිකා කියලා මේ ඇති වෙච්ච සූත්‍රිකාවල පවතින්නේ ද්වින්‍යෂ්ටික අවස්ථාවක්. න්‍යෂ්ටි දෙක හා වෙලා නැහැ, ද්වින්‍යෂ්ටික විදිහටයි පවතින්නේ. දැන් මේ මම ඊළඟට මේ දක්වන්නේ තවත් ඒ වර්ධනය වෙන සූත්‍රිකා වර්ගයක්. මේවා දැන් මේ ඔක්කොම මේ සිද්ධ වෙන්නේ ප්ලාස්ම යෝගයත් එක්ක ඇතිවෙන උත්තේජනයෙන් තමයි මේ අස්ක ගෝණියමින් මේ විදිහට සූත්‍රිකා ඇති කිරීම සිද්ධ කරන්නේ. මුලින් මම දැක්වුවා ඔයගලන්ට අස්ක ජනක සූත්‍රිකා ඇතිවීම සිද්ධ වෙච්ච හැටි. දැන් මේ ඇතිවීම සිද්ධ වෙන ඒ අස්ක ජනක සූත්‍රිකා වලට වඩා දිගින් වැඩි. ඒ වගේම මේ වෙයි ද්වින්‍යෂ්ටික අවස්ථාවක් දකින්නට ලැබෙන්නේ නැහැ. අර අස්ක ගෝණියමින්ම වර්ධනය වෙච්ච සූත්‍රිකා තමයි මේ දකින්නට ලැබෙන්නේ. බලන්න ඒකෙදී ඒ විදිහට මේ වර්ධනය වෙන සූත්‍රිකා මෙතනදී අපි හඳුන්වනවා වන්ද සූත්‍රිකා වශයෙන්. දැන් මේ මුලින්ම අපි දක්වපු අවස්ථාව අස්ක ජනක සූත්‍රිකා, අස්ක ගෝණියමින් ඇති වෙච්ච මුලින් මම ඔයගලන්ට දක්වපු සූත්‍රිකා අස්ක ජනක සූත්‍රිකා. දැන් ඒව තුල මම මේ n ධන n කියලා දක්වලා තියෙන්නේ මොකද තාම මේ න්‍යෂ්ටි යෝගයක් සිද්ධ වුණේ නැහැ. ප්ලාස්ම යෝගයක් පමණයි සිද්ධ වුණේ. එහෙනම් මේ තියෙන්නේ අස්ක ජනක සූත්‍රිකා. ඒව දීන්‍යෂ්ටික විදිහටයි පවතින්නේ. මේ ඊළඟට මම දෙපැත්තෙන් ඒ වඩා සාපේක්ෂව දිගින් වැඩියෙන් ඇඳපු මේ සූත්‍රිකා තමයි වන්ද සූත්‍රිකා වෙන්නේ. එතකොට මේ වන්ද සූත්‍රිකා තමයි අර අපි කියපු මේ අස්කස ඇතිවීම සිද්ධ වෙනකොට ඒ අස්කස ආවරණය කරමින් ඵලයක් හදන එකක් අපි සඳහන් කර අස්ක ඵලය. අන්න ඒක හදනකොට මේ වන්ද සූත්‍රිකා වලින් මේ ආවරණය වෙන අවස්ථාව ඔන්න වැදගත් වෙනවා. මේ වන්ද සූත්‍රිකා එහෙනම් මේ ප්‍රජනනය හා සම්බන්ධ ක්‍රියාවලියට, ඒ කියන්නේ දැන් මෙතනින් ඉස්සරහට බීජාණු ඇතිවීම හා සම්බන්ධව කතා කරනකොට ඒකට දායක වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඊළඟට බලමු මේ ඊළඟ අවස්ථාව. ඒ කියන්නේ මේ අස්ක ජනක සූත්‍රිකාව තමයි ඔන්න අපිට ඊළඟට මෙතනදී වැදගත් වෙන්නේ. බලන්න අස්ක ජනක සූත්‍රිකාවක් තුල ඊළඟට වෙන ක්‍රියාවලිය මොකක්ද කියලා. මෙතනදී ඔය එහෙනම් දක්වන්නේ ද්වින්‍යෂ්ටික විදිහට පවතින අස්ක ජනක සූත්‍රිකාවක්. මේ අස්ක ජනක දිලීර සූත්‍රිකාව ගත්තාම දැන් මේකේ තමයි ඔන්න ඊළඟ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතනදී ඒ අස්ක ජනක සූත්‍රිකාවේ අගින් තියෙන සෛලය නැමිලා නිකන් කොක්කක් වගේ ව්‍යුහයක් සෑදීමක් ඔයගලන්ට දැන් මේ ඊළඟ අවස්ථාවේ දකින්නට පුළුවන්. කුණ්ඩලයක් විදිහට මෙතනදී සෑදීමක් සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට මෙතන ඒ ආවාර සෑදීමක් සිද්ධ වෙලා එතනදී අග්‍රස්ත උපග්‍රස්ත වශයෙන් ඒ සෛල සෑදීමක් සිද්ධ වෙලා තියෙනවා. මෙතනදී එහෙනම් අග්‍රස්ත සෛලය වෙන්නේ මේ පහළට නැමිලා ඇතිවෙච්ච මේ සෛලය. ඒකේ එතකොට ඒ අග්‍රස්ත සෛලය අර සූත්‍රිකාවේ පහළ කොටසත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙනම් උපග්‍රස්ත සෛලය වෙන්නේ මෙතනදී මෙන්න මේ ඉහළින් ඊළඟට දෙවනියට ඒ කුණ්ඩලයක් විදියට නැමුණාම පහළට තියෙන සෛලය අග්‍රස්ත සෛලය, ඊට ඉහළින් තියෙන සෛලය තමයි උපග්‍රස්ත සෛලය වෙන්නේ. මෙන්න මේ උපග්‍රස්ත සෛලය තමයි ඔන්න අපිට ඊළඟට වැදගත් වෙන්නේ. උපග්‍රස්ත සෛලය විශාල වීම සිද්ධ වෙනවා. මේ උපග්‍රස්ත සෛලය තමයි මේ අස්ක මාතෘ සෛලය වශයෙන් ඕගලන්ට නම් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. ඒක විශාල වීම සිද්ධ වෙලා ඒ තුල න්‍යෂ්ටි යෝගය සිද්ධ වෙනවා. න්‍යෂ්ටි එහෙනම් මේ වෙනකොටත් තවමත් න්‍යෂ්ටි යෝගයක් සිද්ධ වෙලා තිබ්බේ නැහැ. ද්වින්‍යෂ්ටික විදිහටයි පැවතුනේ. දැන් ඔන්න මේ අස්ක මාතෘ සෛලය තුල න්‍යෂ්ටි යෝගය සිද්ධ වෙලා ඒ න්‍යෂ්ටි යුගල
සංයෝජනය වීම සිද්ධ වෙනවා. බලන්න ඊළඟට එහෙනම් ඇති වෙන්නට ඕනේ මෙතන ද්විගුණ తত্ত্বය මේ ඔයගලන්ට දක්වන්නේ න්‍යෂ්ටි සංයෝජනීය සිද්ධ වෙලා එතන ඇති වෙන යුක්තාණුක න්‍යෂ්ටිය. යුක්තාණුක න්‍යෂ්ටිය එහෙනම් ඔයගලන්ට දැන් තේරුම් යන්නට ඕනේ අර වෙන වෙනම තියෙන මේ වෙනකන් වෙන වෙනම තිබිච්ච න්‍යෂ්ටි දෙකයි දැන් සංයෝජනීය උනේ ඒක ගුණ තත්ත්වයෙන් වෙන වෙනම පැවතුනේ මේක ද්වි න්‍යෂ්ටික අවස්ථාවක් වුණාට ඒවා ඒක ගුණ තත්ත්වයෙන් ඒ කියන්නේ න්‍යෂ්ටි දෙක වෙන වෙනමයි මේ වෙනකම් පැවතුනේ දැන් තමයි ඔන්න න්‍යෂ්ටි යෝගය උනේ කියන්නේ දැන් හැදිච්ච මේ යුක්තාණුක න්‍යෂ්ටිය ද්විගුණ න්‍යෂ්ටියක් වශයෙන් ඔන්න හඳුන ගන්නට පුළුවන් ඊළඟට මේ තුල සිද්ධ වෙනවා ඌනන විභාජනය එහෙනම් ඌනන විභාජනය මේ ද්විගුණ න්‍යෂ්ටිය ඌනන විභාජනයක් සිද්ධ වුණා නම් එතනදී ඇති කරනවා ඒක ගුණ න්‍යෂ්ටි ඒ වගේම දැන් ඌනනයක් නම් උනේ න්‍යෂ්ටි හතරක් එතනදී ප්‍රතිඵල වීම සිද්ධ වෙනවා බලන්න එතනදී මේ පෙන්නන්නේ ඒ ප්‍රතිඵල වෙන ඌනනය මගින් ප්‍රතිඵල වෙන ඒක ගුණ න්‍යෂ්ටි හතර මුලින් ප්‍රතිඵල වෙනවා ඊට පස්සේ නැවතත් අපි අර ඉස්සෙල්ලා ජීවන චක්‍රයේදී හඳුනාගත්තා වගේ ඌනනෙන් ප්‍රතිඵල වෙච්ච ඒක ගුණ න්‍යෂ්ටි හතර ඊළඟ අවස්ථාවේදී නැවත අනුන විභාජනයට ලක් වෙලා න්‍යෂ්ටි 8ක් ප්‍රතිඵල වීම සිද්ධ වෙනවා. ඒක ගුණ න්‍යෂ්ටි 8ක් ඔන්න එහෙනම් දැන් මේ කියන ව්‍යුහය තුල පවතිනවා. දැන් මේ න්‍යෂ්ටි 8 අන්තර්ගත වෙලා තියෙන මේ ව්‍යුහය එහෙනම් දැන් අස්කසයක් වශයෙන් ඔන්න අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒක ගුණ න්‍යෂ්ටි 8ක් පිළිහෙట్లా තියෙන ආකාරය ඔන්න මේ තුල අපිට දැන් හඳුනා ගන්න පුළුවන්. එතනින් පස්සේ ඒ න්‍යෂ්ටි වටා එහෙනම් සෛලප්ලාස්මය එක් රැස් වෙලා සෛල බිත්ති හැදිලා මෙතනදී අස්ක බීජාණු ඊළඟට එහෙනම් අතන ඇති වෙන්නට ඕනේ න්‍යෂ්ටි 8න් අස්ක බීජාණු 8ක් ප්‍රතිඵල වීම සිද්ධ වෙනවා. එහෙනම් මේ විදිහට මේ අස්ක බීජාණු 8ක් අන්තර්ගත වෙලා තියෙන මේ ව්‍යුහය තමයි අස්කස වශයෙන් හඳුන්වන්නේ. ඔන්න එහෙනම් අස්ක බීජාණු 8ක් ප්‍රතිඵල වෙච්ච හැටි ඒක අපි හඳුනාගත්ත මේ අස්කොමයිකොටා වංශයෙන් දකින්නට ලැබිච්ච අවස්ථාවක් මේ ලිංගික ප්‍රජනනයේදී අස්ක බීජාණු කියන බීජාණු නිපදවන්නේ 8ක් ප්‍රතිඵල කිරීම එන්න ඒක ගුණ අස්ක බීජාණු 8ක් මේ විදිහට අස්කසක් තුල අන්තර්ගත වෙලා තියෙන හැටි තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඊළඟට අවසානයේ ඒ අස්කසේ බිත්තිය දි รา පත් වෙලා ඒ බීජාණු විසිරීමට ලක් වෙනවා. දැන් මේකෙදි මම ඔබට කිව්වා මේකෙත් මේ අස්කස අස්කස අන්තර්ගත වෙලා තියෙන ව්‍යුහය මෙතනදී දක්වලා නැති වුණාට මේ අස්කසත් පිහිටන්නේ විශේෂිත ව්‍යුහයක් වටේ. ඒ කියන්නේ ව්‍යුහයක් තුල තමයි මේ අස්කස අන්තර්ගත වීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒක හඳුන්වනවා මේ නිමීල ඵලය වශයෙන් ඒක හඳුන්වන්නේ. ඒ කියන්නේ අපි එතනදී කිව්වනේ මේ අස්ක කාපය හෙවත් මේ අස්ක ඵලයක් තුල මේ අස්කස අන්තර්ගත වෙන්නේ කියලා. එහෙනම් මේකේ අස්ක ඵලය හඳුන්වන්නේ නිමීල ඵලය වශයෙන්. මේ හැඩය අනුව තමයි මේ නම ලැබිලා තියෙන්නේ. අස්පජිලස් වලදී නිමීල ඵලයක් තමයි ප්‍රතිඵල වීම සිද්ධ වෙන්නේ. ඒව එතකොට ඒ අස්ක ඵලය ඒ වගේම මේ අස්කසේ බිත්ති දි รา පත් වෙලා බීජාණු විසිරීම සිද්ධ වෙනවා. ඒ බීජාණු ඊළඟට සුදුසු උපස්තරයක් මතට වැටුණාට පස්සේ මේ ඒක ගුණ අස්ක බීජාණු ඊළඟට ප්‍රරෝහණය වීම සිද්ධ වෙලා ඒකෙන් නැවතත් ඒ අලුත් දිලීර ජාල ඇති කිරීමක් තමයි සිද්ධ කරන්නේ. මේ ඔයගලන්ට පෙන්වන්නේ එහෙනම් මේ අස්ක බීජාණු සුදුසු උපස්තරයක් මත වැටුණාට පස්සේ ඒවා ප්‍රරෝහණය වීම සිද්ධ වෙන හැටි. ප්‍රරෝහණයෙන් නැවතත් ඒ අලුත් දිලීර ජාල ඇති කරනවා. ඔය එහෙනම් සම්පූර්ණයෙන් ඔයගොල්ලෝ මේ දැක්කේ අස්පජිලස් ජීවන චක්‍රයේ ලිංගික ප්‍රජනන චක්‍රය තමයි ওই විදියට හඳුනාගත්තේ. එහෙනම් ඔයගලන්ට දැන් පැහැදිලි වෙන්නට ඕනේ මේ කොටස් වලදී මොන වගේ දේයක්ද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව ලිංගික ප්‍රජනනයට අදාළව. බීජාණු නිපදවීම, ජන්මානුදානි සම්බන්ධ කතාවන්, ප්ලාස්ම යෝගය කොහෙද සිද්ධ වෙන්නේ, න්‍යෂ්ටි යෝගය කොහෙද සිද්ධ වෙන්නේ, ඌනනය සිද්ධ වෙන්නේ කොතනදීද, මේ දේවල් ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේවා වෙන් වශයෙන් එතනදී ඔයගලන්ට සංසන්දනයක් විදිහට ඉදිරිපත් කරන්න
ඉතා වැදගත් වෙනවා. එතනින් පස්සේ එහෙනම් අපි මේ ජීවන චක්‍රයේම ඒ කියන්නේ ඇස්පර්ජිලස් ජීවන චක්‍රයේම අලිංගික ප්‍රජනනය කොහොමද සිද්ධ වෙන්නේ කියන එකත් බලමු. මේ එහෙනම් ඔයගලන්ට මුලින්ම දක්වලා තියෙන්නේ එතනදී මයිසීලියමක්. මේ මයිසීලියමේ කොහොමද අලිංගික ප්‍රජනනයට අදාළ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලායි මේ දක්වන්නේ. දැන් මේ මයිසීලියම කියලා හඳුන්වන මේ දිලීර ජාලයෙන් දැන් මේ හැම සෛලයකින්ම ඇති කරන්නේ සමහර සෛල වලින් මේ ඉහළට ඇති කරන අවස්ථාව ඉහළට අතු නොබෙදුණු ඍජු ව්‍යුහයක් විදිහට ඍජු ඉහළට ඒ කියන්නේ සිරස් ව්‍යුහයක් විදිහට මෙතන මුලින්ම ඇති වෙන හැටි ඔයගලන්ට දක්වලා තියෙනවා. ඒ තමයි කොනීඩි දර. මේකේ විශේෂත්වය තමයි මේ මයිසීලියමේ එහෙම නැත්නම් මේ දිලීර සූත්‍රිකාවේ ඔයගොල්ලෝ මුලින්ම මේ ආවාර වලට වෙන්වීම දැක්කට මේ කොනීඩි දරයේ මේ ආවාර වලට වෙන්වීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. මේ විශේෂයි. මේ අපි කතා කරන ඇස්පර්ජිලස් වලට සම්බන්ධව කොනීඩි දරයේ විදිහට ආවාර වලට වෙන්වීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ විදිහට මුලින්ම කොනීඩි දරය ඇති වෙලා බලන්න ඊළඟ අවස්ථාවේදී කොනීඩි දරය කෙලවරට මේ විදිහට ආශයිකාවක් විදිහට කෙලවරට වර්ධනය වෙලා නිකම් ගෝලාකාර ව්‍යුහයක් වගේ ඇතිවීම සිද්ධ වෙනවා. ඒ ව්‍යුහයෙන් බලන්න මේ ඇති වෙන්නේ ඊළඟට දරණි විදිහට ඇඟිලි වගේ ප්‍රසර ඇති කිරීමක් ඒ ආශයිකාවෙන් ඔන්න ඊළඟට ඇති වෙන හැටි තමයි පෙන්වන්නේ. ඊළඟට බලන්න මේ විදිහට මේ දරණි කියලා හඳුන්වන මේ ඇඟිලි වගේ ප්‍රසර ඔන්න මේ ආශයිකාවලින් ඇතිවීම සිද්ධ වුණාම ඊළඟට බලන්න කොහොමද මේ සම්පූර්ණ ව්‍යුහය අලිංගික ප්‍රජනනයට අදාළව සිද්ධ වෙන මේ ක්‍රියාවලිය තුල මොකද වෙන්නේ කියලා. එහෙනම් මුලින්ම ආවාරවලට බෙදිච්ච විදිහට දක්වලා තියෙන්නේ ඔයගලන්ට ඒ වර්තක දිලීර සූත්‍රිකාව. මේ තියෙන්නේ මුලින්ම එහෙනම් වර්ධක සූත්‍රිකාව බලන්න ඒක ආවාර වලට වෙන් වෙලා තියෙනවා. ඊළඟට බලන්න මෙතන කොනීඩි දරය දිහා බැලුවොත් එහෙම එතනින් ඉහළට වර්ධනය වෙච්ච කොනීඩි දරය ඔයගලන්ට එහෙම ආවාර වලට වෙන්වීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. අර දරණි කෙලවරෙන් ඊළඟට මේ විදිහට මේ කොනීඩි බීජාණු දාම විදිහට ඇති කිරීම තමයි ඔයගලන්ට මේ විදිහට මේ පෙන්වන්නේ. එහෙනම් මේ දාමවල මුලින්ම දරණි ආසන්නයේ තියෙන මුලින්ම ඇති වෙන බීජාණු ඒ දාමවල කෙලවරවල් වල තියෙන්නේ වඩාත් පරිණත වෙච්ච බීජාණු. මේ විදිහට ඒ බීජාණු ඊළඟට ඒ දරණි කෙලවරින් නිදහස් වෙලා ව්‍යාප්ත වීම සිද්ධ වෙලා ඒ සුපස්තරයක් මත වැටුනහම ඒවා නැවතත් ප්‍රෝහණය වෙලා මේ විදිහට මයිසීලියමක් ඇති කිරීම සිද්ධ කරනවා. මෙතනදී එහෙනම් ඔන්න ඔයගලන්ට දැන් හඳුන ගන්නට පුළුවන් මේ ඇස්පර්ජිලස් ජීවන චක්‍රයේදී කොයි විදිහටද යාගේ අලිංගික ප්‍රජනනයේදී කොනීඩි බීජාණු මගින් ඒ අලිංගික ප්‍රජනනය සිද්ධ කරන්නේ කියන එක පිළිබඳව මේ කොනීඩි දරයන් නැති වෙලා මේ විදිහට මේ විශේෂයෙන් ඔන්න එහෙනම් මේ අපි කතා කරන ඇස්පර්ජිලස් ඊළඟට මේ වංශය යටතේම අපි හඳුනගත්තු පෙනිසිලියම් එක්ක බැලුවොත් එහෙම මේ දකින්නට ලැබෙන අලිංගික ප්‍රජනනයේදී ඒ පෙනිසිලියම් වලදී මේ විදිහට ආශයිකාවක් ඇති කිරීමක් සිද්ධ වුණේ නැහැ. අතු බෙදුණු කොනීඩි දරයක් කෙලවර දරණි හටගෙන ඒකෙන් තමයි මේ කොනීඩි බීජාණු දාම වශයෙන් ඇති කිරීම සිද්ධ වුණේ. මෙතනදී ඔයගලන්ට පේනවා ඇස්පර්ජිලස් වලදී මේ කොනීඩි දරේ කෙලවර ආශයිකාවක් විදිහට විශාල වෙලා ඒකෙන් තමයි දරණි විදිහට මේ ඇඟිලි වගේ ප්‍රසර ඇති වෙලා ඒ දරණි කෙලවරින් කොනීඩි බීජාණු ඇති කිරීම සිද්ධ කරේ. නම් කොනීඩි බීජාණු කියන්නේ ඔන්න අලිංගික ප්‍රජනනයේදී ඇති කරන බීජාණු. ඊළඟට අස්ක බීජාණු අපි දැක්කා ලිංගික ප්‍රජනනයේදී ඇති කරපු ඒ ලිංගික බීජාණු වර්ගයේ විදිහට. ওই විදිහට තමයි අපිට මේ දිලීර රාජධානියේ හමු වෙන මේ ඇස්කොමයිකොටා වංශය පිළිබඳව කතා කරනකොට ඒ වංශයට අදාළව ඔයගලන්ට එහෙනම් විශේෂ දෙකකම ජීවන චක්‍රයන් මම ඔයගලන්ට මේ තුලින් පැහැදිලි කරා. ඔයගලන්ට වඩා පැහැදිලි වෙන්නට ඇති. එතකොට මොකද්ද මොන වගේ දෙයක්ද මේ සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව ඒ ලාක්ෂණික ලක්ෂණ තමයි ඒ විදිහට එහෙනම් අපි හඳුනා ගැනීම සිද්ධ කරේ. මේ ජීවන චක්‍රය මගින් තමයි ඒක තවදුරටත් පැහැදිලි කර ගැනීමට තමයි ජීවන චක්‍රයක් මේ විදිහට ඉදිරිපත් කළේ. එහෙනම් මේත් එක්ක ඔයගලන්ට දැන් පැහැදිලි ඇති ඇස්කොමයිකොටා වංශයේ ලක්ෂණ විදිහට අපි අවසානයේට ඒ කියපු අලිංගික ප්‍රජනනය කොහොමද ඊළඟ ලිංගික ප්‍රජනනය කොහොමද ඒවයිදි මේ නම් කරලා තිබිච්ච ව්‍යුහ
අස්කස කියන්නේ මොන වගේ ව්‍යුහයක්ද? ඒ තුල අස්ක බීජාණු හදනකොට මොකද්ද සිද්ධ වුනේ? අස්ක බීජාණු 8ක් හැදිච්ච හැටි අපි දැන් හඳුනගත්ත මේ ජීවන චක්‍රයන් ආශ්‍රයෙන්. ඊළඟට මේ බොහෝ අස්කොමයි කොට වංශිකයන් හදන මේ අස්කස සහිත මේ අස්ක ඵල පිළිබඳව මම ඔයගලන්ට සඳහන් කිරීම කරා. මේ විදිහට අපිට ඒගොල්ලන්ගේ ලිංගික ප්‍රජනනය පිළිබඳව හඳුන ගන්න පුළුවන්. ඒ වගේම අලිංගික ප්‍රජනනයේදී අපි දැක්කා මේ කොනිඩි දර කෙලවරට කොනිඩියා හෙවත් මේ කොනිඩි බීජාණු දාම හෝ පොකුරු විදිහට බහිර්ජන්‍ය විදිහට නිපදවීමක් සිද්ධ කරන ආකාරයත් එතනදී හඳුනා ගත්තා. ඔය විදිහට තමයි මේ වංශයට අදාළව අපිට කතා කරන්නට තියෙන කරුණු වෙන්නේ. දැන් මේ ආශ්‍රිතව අපිට හඳුනා ගන්නට තියෙන තව මම කිව්වා එක සෛලික විශේෂයක් තමයි මේ සැකරොමයිසස් හෙවත් ඊස් පිළිබඳව කතා කරනකොට අපි දන්නවා යාගේ අලිංගික ප්‍රජනනයක් විශේෂයෙන්ම මේ අංකුරණය මගින් සිද්ධ කරන අලිංගික ප්‍රජනනයක් එයාගේ හඳුනා ගන්නටත් පුළුවන්.